ප්‍රතිශත පාඩමේ අන්තිමට මම නවත්තුව ගාන මොකක්ද කියලා කියන්නකො මට කවුරුද? 19 වෙනි ගාන තියෙන හදන්න. අද තියෙන්නේ 19 හදන්න නේද? ඔව්. හරි. අද තියෙන්නේ පුතේ 19 වෙනි ගාන හදන්නයි තියෙන්නේ. ප්‍රතිශත පාඩමේ මගේ ටියුට් එකේ 19 වෙනි ගාන. මිනිසෙක් තමාගේ ඉඩම විකිණීමෙන් ලද මුදලින් 100%ක් තැරැව් ගාස්තු ලෙස ගෙවයි. එවිට ඔහුට ඉතිරි වූයේ 475,000. ඔන්න මිනිසෙක් තමාගේ ඉඩම විකිණීමෙන් ලද මුදලින් 100%ක් තැරැව් ගාස්තු. තැරැව් ගාස්තු කියන්නේ පුතේ දැන් ඉඩමක් විකුණනකොට ඒ මේ විකුණ ගන්න බැරි වුණාට පස්සේ පුතේ අපි සම්බන්ධ කරගන්නවා ඒකට මේ යම් කෙනෙක් පාර්ශවයක් යම් කවුරු හරි කෙනෙක් සම්බන්ධ කරගන්නවා. එයාලට කියන පුතේ අපි බ්‍රෝකර්ස්ලා කියලා. ජෝකර්ලා නෙමෙයි හොඳේ. බ්‍රෝකර්ස්ලා. අන්න ඒ බ්‍රෝකර්ස්ලට එයාලා තමයි තැරැව්කරුවෝ. එයාලට පුතේ යම් මුදලක් දෙන්න ඕනි මේ ඉඩම විකුණලා දෙනවට. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ දන්නෝනේ වාහනයක් අපි ඔය සේල් වලට දාන්නේ. වාහනයක් විකුණ ගන්න නම් වාහන සේල් තියෙනවනේ. ඒ සේල් කියන්නේ පුතේ තැරැව්කාරය. ඒ තැරැව්කාර ආයතනය. අන්න එයාලා තමයි බ්‍රෝකර්ස්ලා කියන්නේ. ඒතර එයාලා වාහනේ විකුණලා දෙන එක වෙනුවෙන් අපි එයාලට යම් මුදලක් ගෙවන්න ඕන. අන්න ඒක තමයි පුතේ ඔය තැරැව්කාර ගාස්තුව කියන්නේ. හරිනේ? ඔන්න මම දැන් ආයි ගාන කියවන්නම්. මිනිසෙක් තමාගේ ඉඩම විකිණීමෙන් ලද මුදලින් 100%ක් තැරැව් ගාස්තු ලෙස ගෙවයි නම් 100%ක් තැරැව් ගාස්තු ලෙස ලියනවා. එතකොට තැරැව් ගාස්තු ප්‍රතිශතය කියලා මම ගන්නම් මුලින්ම. ගාස්තු ප්‍රතිශතය 100%යි. තැරැව් ගාස්තු ප්‍රතිශතය 100%යි. එවිට ඔහුට ඉතිරි වූයේ 4,75,000ක්. 475,000ක් තමයි මෙයාට ඉතිරි වෙලා තියෙන්නේ. එතන මෙයාට ඉතිරි මුදල මෙච්චරයිනේ පුතේ. ඔය ඉතිරි මුදල දැන් හිතන්න 100%ක් තැරැව් ගාස්තු ලෙස ගෙවුවට පස්සේ ඔය අයිතිකාරයට 100ට කොච්චරක් ඉතුරු වෙනවද? අයිතිකාරයට ඉතුරු වෙන ප්‍රතිශතය 95. අයිතිකරුට ඉතිරිවන ඉතිරි ප්‍රතිශතය. අයිතිකරුට ඉතිරි ප්‍රතිශතය. ඉතිරි ප්‍රතිශතයත් හොයා ගන්න ඕන නැත්නම් බෑ. අයිතිකරුට ඉතිරි ප්‍රතිශතය. අයිතිකරුගේ ඉතිරි ප්‍රතිශතය. අයිතිකරුගේ ඉතිරි ප්‍රතිශතය. අයිතිකරුගේ ඉතිරි ප්‍රතිශතය. අන්න ඒක හොයාගන්න 100%න් 105ක් අඩු කරන්න. 100%න් අඩු කරනවා 105ක්. එතකොට එනවා 195ක්. 95යි. 195යි. ඔන්න ඕක තමයි පුතේ අයිතිකරුගේ ඉතිරි ප්‍රතිශතය. දැන් ඉතිරි මුදල අපිට දීලානේ. ඉතිරි මුදල 4,75,000යි. ඉතිරි මුදල සමානයි රුපියල් 4,75,000යි. 475,000යි. එහෙනම් ඔය 195ක් කියන්නේ මුදලින් කොච්චරක්ද? 475,000. තේරුණාද? 175ක් නේ පුතේ මෙයාට ඉතුරු වෙන්නේ. 105ක් බ්‍රෝකර්ස්ලට දුන්නට පස්සේ 195ක් ඉතුරුයි. ඔය 195යි කියන්නේ 475,000යි. ඔන්න එහෙනම් මුදලින් 195ක් සමානයි රුපියල් 4,75,000යි. ඊළඟට මුදලින් 101ක් සමානයි රුපියල් 4,75,000 බෙදීම 95. මුදලින් 195ක් කියන්නේ 4,75,000යි. එහෙනම් 101ක් කියන්නේ 4,75,000 බෙදීම 95. 95ක් මෙච්චර නම් එකක් මෙච්චරයි. අපි හොයන්න ඕන පුතේ මුළු මුදල. ඒ කියන්නේ 100% හොයන්න ඕන. මුදලින් 100%ක් බලන්න දැන්. අන්තිමට මුදලින් 100%ක්. මුදලින් 100%ක්. මේක 100ෙන් ගුණ කරන්න. සමානයි. රුපියල් 4,75,000 බෙදීම 95 ගුණ කිරීම 100.
මට ලියන්න ඉඩත් මදි. මම උඩින් ලියන්නම්. මේ පැත්තෙන් ගන්නන්නේ. මේ ටික ලියාගෙන ඉවරයිද ටක් ගාලා ලියා ගන්න. මුදලින් 100ට එක ගත්තේ සුළු කරලා. සුළු කර කර ඉන්න ඕනේ නැහැ පුතේ. අන්තිමට සුළු කරාම හරියි. කොහොම ලියා ගන්න අවසානයේදී සුළු කරන්න. සර් ඉංග්‍රීසි මීඩියම් වලින් කරද්දී ඔය මුදලින් කියන ඒවා ඒවත් ඉංග්‍රීසියෙන්ද ලියන්නේ? ඔව් ඔව්. ඒව ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. සර් ඉංග්‍රීසි මීඩියම් පන්ති කරනවා. ඉංග්‍රීසි මීඩියම් පුතේ මෙහෙමයි කසුන් එකේ කරන්නේ නැහැ. ඔය ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ තනි ළමයෙක් ළමයි දෙන්නෙක් එහෙම හමුනොත් ගෙදරට ගිහිල්ලා කරනවා. කසුන් එකේ කරන්නේ නැහැ. මොකද ළමයි ගොඩක් නැහැනේ. එක්කෙනෙක් දෙන්නෙක් නේ ඉන්නේ. හරි. මුදලින් 100%ක්. මුදලින් 100%ක් සමානයි රුපියල් 4,75,000 බෙදීම 95 ගුණ කිරීම 100. හරි. ඔන්න ඕක සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ. ගුණ කරලා ගමු. සුළු කරමු. අපි 95යි 100යි කපමු පහෙන්. 95ට පහේ ඒවා 100ට පහේව 20ක් තියෙනවනේ. 100ට පහේව 20යි 95ට එහෙනම් 19යි. එකයිනේ අඩු වෙන්නේ. 19. ඔව්. දැන් 475,000 19ෙන් බෙදන්න. 475,000 බෙදන්න ඕන පුතේ 19. හරි මම බෙදලා බලන්නම්කෝ. 47ට 19 ඒවා තුනක් පුළුවන් නේ 9 3 27යි දෙයක් ඉතිරි 3යි 4යි 5යි බෑ වැඩි වෙනවා එහෙනම් දෙකයි පුළුවන් 2යි පුළුවන් ඔව් දෙවරක් 19 දෙවරක් 9 18න් 8 එකක් ඉතිරි දෙවරක් එක 2යි 1යි 3යි 38ක් එනවා එතන 47න් 38ක් අඩු කරා 7යි 8යි 9යි 9ක් ඉතිරි මේ පහ මෙතෙන්ට ගෙනාවා 95ට 19 ඒවා 19 වරක් පහ බලන්නකෝ 9 වරක් පහ 45න් 5යි 4ක් ඉදිරි 5 වරක් එක 5යි 5යි 4යි 9යි වැඩි 19 5. ඔන්න පහක් ආවා 5 වරක් 19 95යි ඉතිරි බිඳුවයි දැන් මේ බිඳුවට නෑ බිඳුවයි මේ බිඳුවක් ගෙනාවා බිඳුවයි මේ බිඳුවටත් බිඳුවයි 25000ක් එනවා ඔන්න එහෙනම් 19ට 1යි මෙයාට 25000යි ඔව් වැරදුනා ද නෑ හරි දැන් පුතේ 25000ක් ආවනේ 25000 ගුණ වෙන්න ඕන 20ෙන් 19ට 1යි ඔව් 19ට 1යි 4,75,000ට 25000ක් එනවා 25000 20ෙන් ගුණ වෙන්න ඕන ඇයි මෙතන 20ක් තියෙනවනේ 25000 ගුණ කරගන්න ඕනේ 20ෙන් ඔන්න උත්තරේ මෙතන බිංදු 1යි 2යි 3යි 4යි ඔක්කොම බිංදු 4ක් තියෙනවා අඟට 25 ඒවා දෙකක් 50යි ඒ කියන්නේ ලක්ෂ 5යි පාඩුයි නේද ඔව් ඉතින් ලක්ෂ 5ට ඉඩම් දෙන්නේ නැහැ නේ පුතේ පර්චස් 5ක් ගන්න පුළුවන් පර්චස් 4ක් 5ක් පර්චස් එකක් කරනවා ලක්ෂ එකමාරක් වගේ හරිද පර්චස් එකක්ම දැන් මේ කාලේ වෙද්දි ලක්ෂයක් ලක්ෂ එකමාරක් වෙනවා දැන් ඔයාලගේ කාලේ ඔයාලා ලොකු වෙලා ඔයාලා ඉඩම් අරන් ආගෙවල් හදන්න ගන්නකොට බුදුහාමුදුරුවෝ පර්චස් හරිනේ පර්චස් එකක් ලක්ෂ 5ක් විතර වෙයි. ඒතකොට 5ක් 6ක් 7ක් 8ක් දැනටත් පර්චස් එක ලක්ෂ 8කට යනවා. ඔය මුහුද අද්දර තියෙන ඒවා පර්චස් 8 පර්චස් එක ලක්ෂ 8යි. ලක්ෂ 8යි ලක්ෂ 10යි. කොහමද? අපේ ඉඩම නම් පර්චස් එක ලක්ෂ එකමාරකට ගත්තා. මහපාර අද්දර ගන්න ගියොත් පර්චස් එක ලක්ෂ 2ක් විතර එනවා. ලක්ෂ 2ක් 2කමාරක් 3ක්. මහපාර මේන් රෝඩ් එක. ලක්ෂ 3ක් විතර වෙයි. හරි හරි දැන් ඒ ඕනේ මේකයි පුතේ මම ඒකෙනුත් පොඩ්ඩක් දෙයක් කියන්න දැන් ඔන්න හිතන්නකෝ දැන් ඔයාලගේ කාලේ වෙනකොට ඔයාලට ඔන්න ඉඩමක් ගන්න ඕනේ දැන් ඔයාලා ගෙදර තව නංගිලා මල්ලිලා අයියලා අක්කලා
එහෙම ඉන්නවා කියලා හිතනවා සහෝදර සහෝදරයෝ ඉන්නෝනේ. ඒතර ඔයාලා යන්න එපයි. දැන් ඔයාලගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි පවුලේ අනිත් කට්ටිය හැමෝම නැහැනේ. එහෙම නැත්තම් අම්මයි තාත්තයි සීයයි එහෙම ඉන්නව නැති. අම්මගේ තාත්තගේ අයියලා අක්කලා නැහැනේ. ඒතර එයාලා වෙන වෙනම ඉන්නවනේ. දැන් ඔයාලගේ පුතේ සහෝදරයෝ ඉන්නකොට එයාලා වෙන වෙනම යනවා. හරිද එතකොට? එයාලත් වෙනම ගෙවල් හදාගෙන යනවා. දැන් ඔන්න ඔයා විශේෂයෙන් මේක පිරිමි ළමයිට තමයි බලපාන්නේ. ගැහැණු ළමයිටත් ඉතින් තියෙනවා එච්චරම ලොකුවට නෑ. විශේෂයෙන් පිරිමි ළමයි. අයියා කෙනෙක් වෙලා ඉන්නව නම් ආයෙත් සදා අනාථයි. හරිද? ඇයි ඉතින් වෙනම යන්න එපා. ගෙදරක සල්ලි හම්බ කරන්නේ පිරිමි කෙනානේ. ගෑනු කට්ටිය නිකන්. හරිද? ගෙදරක ඔන්න පිරිමි කෙනා සල්ලි හම්බ කරනකොට ඒකෙත් පුතේ අයියා වෙලා නම් ඉන්නේ. ඔයගොල්ලන් අයියා වෙලා ඉන්න ළමයි. ගෙදර අයියා. ගෙදර අයියා නම් අයියට පාරට බහින්න සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් හැටි. ඒක වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. ඒතර අයියට යන්න වෙනවා. ඒතර අයියා කවදා හරි ඉඩමක් අරගෙන ගයක් හදන්න එපා. පුතේ දැන් ඔයගොල්ලෝගේ කාලේ වෙනකොට චුට්ටක් හිතලා බලන්න. මේ කාලෙත් ලක්ෂ 1.5යි 2යි 3යි 4යි පර්චේස් එකක්. ඔයාලගේ කාලේ වෙනකොට ඉඩමක් කොහොම වෙයිද? ලක්ෂ 10 ලක්ෂ 20 වගේ වෙයි පර්චේස් එකක්. පර්චේස් එකකින් ඉඩම ගයක් හදන්න බෑනේ. හරිද? එතකොට හදන්න පුළුවන් සෙල්ලම් ගයක්. ඔව් පර්චේස් එකෙන් හදන්න පුළුවන් සෙල්ලම් ගයක්. හරිනේ? එතකොට අඩු ගානේ පර්චේස් 10ක්වත් ගන්න ඕනේ. අවම පර්චේස් 10ක්වත් ඕනේ. එතකොට පාටියක් කීයක් මොකද? කෝටි දෙකක්. ඔව්. පර්චේස් 10ක්වත් ඕනේ. ඒතර ලක්ෂ 10 හිතන්න ඔයගොල්ලෝගේ කාලේ වෙද්දි පර්චේස් එකක් ලක්ෂ 10යි. ලක්ෂ 10ව 10ක්. ඒතර පුතේ එච්චර කරලා එතකොට ඉඩමක් අරගෙන ගියක් හදන්න එපා. ඒ කියන්නේ පුතේ ඕගොල්ලෝ කෝටිපතියෝ වෙන්න ඕන ඒ කාලේ වෙනකොට ගෙවල් හදන්න. ඔයාලා කෝටිපතියෝ වෙන්න ඕන. ඔයාලා කෝටිපතියෝ වෙන්න පුළුවන්ද ඔහොම ඉඳගෙන? ඔහොම ඉඳන් කෝටිපතියෝ වෙන්න පුළුවන්ද? බෑ. කෝටිපතියෝ වෙන්න නම් පුතේ හොඳට ඉගෙන ගන්න ඕන. නිකන් හරියන්නේ නැහැ. හරිද? පුතේ ඉගෙන ගන්න තියෙන එකෙත් හොඳට ඉගෙන ගන්න ඕන. නිකන් සෙල්ලම් ලාවට ඉගෙන ගන්න හරියන්නේ නැහැ. පොඩි පොඩි රස්සාවල් කරලා හරියන්නේ නැහැ. මාසෙකට ලක්ෂ 2 3 4 5ක් ගන්න හොඳ ලක්ෂ මේ රැකියාවක් කරන්න ඕන. නැත්තම් ඉතින් ආයි ගෙවල් හදනවා කියන එක හීන විතරයි. තේරෙනවනේ? දැන්වත් පුතේ ඔන්න දැන් ඔය පොඩි කාලේ ඉඳන්ම මේක හිතන්න දැන්. දැන් මම අයිඩියා එක දීලා තියෙන්නේ. ඔළුවට දාලා තියෙන්නේ මේක. හරිද? පුතේ ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඔයා කරන්න ඕන පුතේ සුපිරි රස්සාවක්. හරිද? සුපිරි රස්සාවක් කරන්න ඕන. සුපිරි රස්සාවල් නිකන් දෙන්නේ නැහැ නේ ඉගෙන ගත්තේ නැති කෙනෙක්ට. ඉගෙන ගත්තේ නැත්තම් හොඳ රස්සාවල් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔය මොකක් හරි පොඩි ගාමන්ට් එකකට යන්න පොඩි රස්සාවක් රුපියල් 20000යි 30000යි පොඩි ගාණක් හම්බෙන රස්සාවක් තමයි කරන්නේ. හරි. පුතේ හොඳ රස්සාවක් කරන්න නම් හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි හොඳ රස්සාවක් ලැබෙන්නේ. හොඳට ඉගෙන ගත්තොත් කැම්පස් යන්න පුළුවන්. ඒ ලෙවල් කරන්න කැම්පස් යන්න. කැම්පස් ගියොත් ඒ කැම්පස් යන කෙනෙක්ට පුතේ පුළුවන් හොඳ රස්සාවක් ගන්න. මාසෙකට ලක්ෂ 1.5ක් 2ක් 3ක් හොයන රස්සාවක් ගන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක්ට නම් ඔය වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිනේ? එහෙනම් පුතේ අහගෙන ඉන්නකෝ. මයික් ඔෆ් කරගන්න කෞශල්‍ය මේ එහෙනම් මතක තියාගන්න. පුතේ මයික් එක ඔෆ් කරගන්නකෝ. ආයි සර් ගන්න. හරිද? එහෙනම් මතක තියාගන්න. හොඳ රස්සාවක් කරන්න නම් හොඳට ඉගෙන ගන්න ඕනේ. නැත්තම් පුතේ අනාගතේ තියෙන දේවල් සිහින පමණයි. ඒ හීන හැබෑ කරගන්න නම් හරිනේ? තේරෙනවනේ? හීන හැබෑ කරගන්න නම් සුපිරියටම උපරිමෙන් ඉගෙන ගන්න ඕනේ. හරිනේ? දැන්වත් ඔළුවට ගන්න මෙතෙන්ට ගන්න. මොකද්ද මේ කියන්නේ කියන එක. හරිනේ? දැන් මේ ඉඳලා ටාගට් එක තියාගන්න. ටාගට් එක තියාගන්න එතෙන්ට යන්න. හරි.
හරි හරි දැන් අපි ආයි පාඩමට එමු. ළමයිට හොඳට දැනෙන්නේ නැති කියලා මම හිතනවා ඒක. ඕන්න පුතේ 4,75,000ක් ආවා. මේ 100%ක් මුදලින් 100%ක් කියන්නේ මෙන්න මෙච්චරයි. දැන් ඔන්න බලන්න අපෙන් අහලා තියෙන්නේ මොකක්ද? අපෙන් අහලා තියෙන්නේ කො ප්‍රශ්නේ 19 වෙනි ප්‍රශ්නේ. ඉඩම විකුණු මිල සොයන්න. මේක තමයි පුතේ ඉඩම විකුණන්නේ 100%යි. මේගා සෝරි මේක නෙමෙයි ලක්ෂ 5. මේක නෙමෙයි මෙන්න මේ. ලක්ෂ 5ට තමයි පුතේ ඉඩම විකුණන්නේ. එම නිසා ඉඩමේ විකුණු මිල රෝමිලක්කම් එක තමයි මේ හොයලා තියෙන්නේ. උඩින් දාගත්තත් කමක් නැහැ රෝමිලක්කම් එක කියලා නැත්නම් මෙතන දාගත්තත් කමක් නැහැ. එම නිසා ඉඩම විකුණු මිල ඉඩමේ විකුණු මිල සමානයි රුපියල් ලක්ෂ 5යි. හරිනේ. ඊළඟ රෝමිලක්කම් 2 රෝමිලක්කම් 2 ඒ සඳහා ගෙවන ලද තැරැව් ගාස්තුව කොපමණද? තැරැව් ගාස්තුව හොයන්න ඕනේ. මොකද කරන්නේ? ලක්ෂ 5ක්නේ ලක්ෂ 5ක් මේක විකුණන්නේ. එතකොට Tamanට ඉතුරු වෙනවා 4,75,000. අන්නේ ලක්ෂ 5න් 4,75,000 අඩු කරා නම් එනෝනේ 25,000. අන්නේ 25,000 තමයි තැරැව් ගාස්තුව. තැරැව් ගාස්තුව. මෙන්න මේ ලක්ෂ 5න් අඩු කරන්න Tamanට ඉතුරු වෙන්නේ 4,75,000. ඒක අපිට ගානේ දීලා තිබ්බනේ. 4,75,000යි කියලා ගානේ දීලා තිබුණා. එයාට ඉතුරු වෙච්ච ගාන. අයිතිකරුට ඉතුරු වෙලා තිබ්බේ මෙච්චරයි. විකුණුවේ මෙච්චරකට. එහෙනම් මේකෙන් මේක අඩු කරන්න එතකොට වෙනවා රුපියල් 25,000යි. ඔන්න පුතේ තැරැව් ගාස්තුව. 25,000ක් බ්‍රෝකර්ස්ලට ගෙවලා. හරිනේ. හරි අද ආපු ළමයි ගැටලුවක් නෑ පුතේ. මේ පාඩමේ අන්තිම ටික මේ කතා කරන්නේ. තා චුට්ටකින් කුලක පටන් ගන්නවා. අපි යමු ඊළඟට ප්‍රශ්න අංක 20. ප්‍රශ්න අංක 20. ලෝහ මිශ්‍රණයක් සාදනු ලබන්නේ යකඩ හා සිංක් මිශ්‍ර කිරීමෙනි. මිශ්‍රණයේ 40%ක් සිංක් වන අතර මිශ්‍ර කළ යකඩ ප්‍රමාණය ග්‍රෑම් 150කි. මිශ්‍ර ලෝහ ස්කන්ධය ගණනය කරන්න. ඔන්න පුතේ. මම මේකට පොඩි රූප සටහනක් ඇඳලම කියලා දෙන්නම්. මේ ටික ඉවරයිද? තැරැව් ගාස්තුවත් හොයාගත්තද? හරිනේ? ඉවරයි නේද? මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවද? තේරුණාද හැමෝටම? මේක තේරුම් ළමයි අත උස්සන්න. තේරුණා හොඳට? හරි. තේරුණා සර්. පුතේ මිශ්‍ර ලෝහයක්. මේ මිශ්‍ර ලෝහය හදලා තියෙන්නේ මම රූප සටහනක් අඳින්නම්. මේ මිශ්‍ර ලෝහය හදලා තියෙන්නේ පුතේ සිංක් වලිනුයි යකඩ වලිනුයි. කියන්නේ එක පැත්තක්, ඒ කියන්නේ එක පැත්තක්ම නෙමෙයි. මේකේ තියෙනවා සිංක් සහ යකඩ. මම නිකන් රූප සටහනක් ඇඳ මේකට. සිංක් සහ යකඩ තියෙනවා. හරිද? එතකොට සිංක් මිශ්‍රණයේ 40%ක් සිංක්. 40%ක් සිංක් නම් යකඩ කොච්චරයිද? ඉතුරු ටික යකඩ. 60ක් යකඩ. 60ක් යකඩ. මේකේ පුතේ තියෙන යකඩ ප්‍රමාණය දන්නෝ. යකඩ තියෙනවා ග්‍රෑම් 150ක්. යකඩ ග්‍රෑම් 150ක් තියෙනවා. නම් මේ මිශ්‍ර ලෝහය මුළු ස්කන්ධය අහනවා. මේකේ මුළු ස්කන්ධය කොහොමද ගන්නෙ? 160ක් කියන්නේ ග්‍රෑම් කොච්චරයිද? 150යි. හරි ලේසි. 150. ඔව්. මම මුලින්ම ලියා ගන්නම් මේ දීපු එක පුතේ සිංක්නේ. මිශ්‍ර ලෝහයේ ඇති සිංක් ප්‍රතිශතය.
මිශ්‍ර ලෝහයේ ඇති සිංක් ප්‍රතිශතය. සිංක් ප්‍රතිශතය. මිශ්‍ර ලෝහයේ ඇති සිංක් ප්‍රතිශතය 140යි. දැන් යකඩ ප්‍රතිශතය. මිශ්‍ර ලෝහයේ ඇති යකඩ ප්‍රතිශතය. යකඩ ප්‍රතිශතය 60යි. හරි. දැන් මිශ්‍ර ලෝහයේ ඇති යකඩ ස්කන්ධය. යකඩ ස්කන්ධය ලියන්න. යකඩ ස්කන්ධය ග්‍රෑම් 150. මිශ්‍ර ලෝහයේ ඇති යකඩ ස්කන්ධය. ඔන්න දැන් 160ක් කියන්නේ ග්‍රෑම් 150යි. මේ ස්කන්ධයක් නේ පුතේ. එන ස්කන්ධයෙන් 160ක් කියන්නේ ග්‍රෑම් 150යි. ස්කන්ධයෙන් 160ක් ග්‍රෑම් 150යි. හරිනේ. 160ක් 150ක් නම් අපි බලමු ස්කන්ධයෙන් 101ක්. ස්කන්ධයෙන් 101ක් කියන්නේ කොච්චරක්ද? 150 60න් බෙදනවා. අන්න හරි. 150 බෙදුවා 60න්. ඔන්න ඔච්චරයි ග්‍රෑම්. දැන් ස්කන්ධයෙන් 100ක්. ස්කන්ධයෙන් 100ක්. 150 බෙදීම 60 ගුණ කිරීම 100. ඔන්න ග්‍රෑම්. හරි. දැන් පුතේ කපල කොටලා ගන්න. බිඳුවයි බිඳුවයි කැපුවා. 15යි 6යි 3න් කපමු. 6ට 3 ඒවා 2යි. 15ට 3 ඒවා 5යි. 6ට 3 ඒවා 2යි 15ට 3 ඒවා 5යි. දෙකට දෙකේ එකයි 100ට අන්න හරි. දෙකට දෙකේ එකයි 100ට දෙකේ ඒවා 50යි. 5ක් 50. 250. 5ක් 5 25යි. 250යි ග්‍රෑම්. ඔන්න උත්තරේ. හරිනේ. එම නිසා මිශ්‍ර ලෝහයේ මුළු ස්කන්ධය ග්‍රෑම් 250යි. අන්තිමට ලියන්න. එම නිසා මිශ්‍ර ලෝහයේ මුළු ස්කන්ධය සමානයි ග්‍රෑම් 250යි. පුතේ මං ඔහොමම ඇහුවනම් ඕගොල්ලොන්ගේ මේකේ සිංක් ස්කන්ධය කොච්චරක් වෙන්න මොකද මේ මට හෙන්නේ නැහැ කියන ඒවා. ඔයාලා ඉන්න තැන් වල ඔය කවුද මේ? ඔව්. ආපහු 150 ඒ 150ට වරක් 100 මේ කපන්නකො ආපහු කපන්න. කපන්නකො. මෙතන බිඳුවයි කැපුවා. හරිද? 6ට 3 ඒවා 2යි 15ට 3 ඒවා 5යි. දෙකට දෙකේව 1යි 100ට දෙකේව 50යි. 5 වරක් 50 250. හරි පුතේ මේක එහෙනම් සිං කොච්චරක් තියෙන්නේ නැතිද? යකඩ 150යිනේ. ග්‍රෑම් 100යි. යකඩ 150යි මුළු ස්කන්ධය 250 නම් 250න් 150ක් අඩු කරන්න. 250න් 150ක් අඩු කරාම 100යි. ග්‍රෑම් 100යි. හරිනේ? ආන්න එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයකුත් තියෙනවා. මේ 100ට එකක් නේ හොයලා තියෙන්නේ. 100ට 40ක් හොයන්න. 100ට එකක් මෙච්චරයි නම් 100ට 40ක් හෙව්වත් හරි. තේරුණාද? 100ට එකක් නේ මෙච්චර. 100ට 40ක් නේ සිංක්. එහෙනම් 100ට 40ක් බැලුවා නම් හරි. ඒත් හරි. ප්‍රශ්න අංක 21ට යමු. අන්තිම ප්‍රශ්න දෙක මේ. ප්‍රශ්න අංක 21.
හරි. කාර්යාලයක සේවය කරන්නන්ගෙන් 35ක් ගැහැණු අය වන අතර 35ක් ගැහැණු වන අතර පිරිමි ගණන 130යි. පුතේ මේ පිරිමි සහ ගැහැණු ඉන්නේ පිරිමි ඉන්නවා කාර්යාල සේවය කරන්නන්ගෙන් 35ක් ගැහැණු. 135ක් ගැහැණු නම් 100 කොච්චරක් පිරිමිද? 165ක් පිරිමි. කොහොමද හොයාගත්තේ 135ක් අඩු කරන්න? 65. ඔව් 135ක් අඩු කරාම මෙතන 5යි 9න් 3යි 9යි 165ක් පිරිමි. ඒ වගේම අපි දන්නවා පිරිමි ගණන 130යි. පිරිමි ගණන මෙන්න මේ ගණන 130යි. එහෙනම් 165ක් කියන්නේ 130යි. අන්න හරි. හරි අපිට මුලින්ම දීලා තියෙන මේකනේ ගැහැණු ප්‍රතිශතය. ලියාගමු. කාර්යාලයේ සිටින ගැහැණු ප්‍රතිශතය. ගැහැණු ප්‍රතිශතය කියලා ගමු කෙටියෙන්. ගැහැණු ප්‍රතිශතය 135යි. දැන් පිරිමි ප්‍රතිශතය. පිරිමි ප්‍රතිශතය 100න් අඩු කරනවා 135ක්. ඒතර නම් පුතේ 165ක් මම එක සැරේ දාගත්ත උත්තරේ. පිරිමි ප්‍රතිශතය 165යි. පිරිමි ගණනක් දන්නවා අපි. පිරිමි ගණන 130යි පුතේ. හරි. ඔන්න දැන් 165ක් කියන්නේ. 165ක් කියන්නේ 130යි. පුතේ මේක ඉස්සරහට මොකක්ද දාන්නේ? මුදලින් ස්කන්ධයෙන් මොකක්ද දාන්නේ? මේ මොකකින් 165ක්? සේවක ගණනින්. සේවකයින්ගෙන් නැත්නම් සේවකයන්ගෙන් 165ක්. සේවකයින්ගෙන්. ඔව්. මුළු පුතේ ප්‍රමාණය ඉස්සරහට දාන සේවකයින්ගෙන්. සේවකයින්ගෙන් 165ක් 130යි. සේවකයින්ගෙන් 165ක් 130යි. දැන් සේවකයින්ගෙන් 100ට එකක් බලන්න. සේවකයින්ගෙන් 100ට එකක්. සේවකයින්ගෙන් 100ට එකක්. 130 බෙදීම 65යි. 165න් බෙදලා 2යි. ඔව් 2යි. 2ක් කියලා ගන්නත් පුළුවන් ඕන. ඊළඟට සේවකයින්ගෙන් 100%ක්. සේවකයින්ගෙන් 100%ක්. 130 බෙදීම 65 ගුණ කිරීම 100. හරි 65ට 1යි 130ට 65 2යි දෙවරක් 100 200යි. ඔන්න සේවකයින්ගෙන් 100%ක් කියන පුතේ 200යි. එම නිසා මුළු සේවක ගණන අන්තිම ලියන වාක්‍ය එම නිසා මුළු සේවක ගණන සමානයි 200යි. එම නිසා මුළු සේවක ගණන 200යි. කො බලන්න හරි ළමයි අත උස්සන්න. මුළු සේවක ගණන 200ක් කියලා හොයාගත්තු ළමයි. එම නිසා මුළු සේවක ගණන 200යි. මෙතනින් පස්සේ අවසාන ප්‍රශ්නය. ප්‍රශ්න අංක 22 අවසාන ප්‍රශ්නය. එක්තරා අයෙකුට මාස 6ක් ඇතුළත කිලෝග්‍රෑම් 10ක ප්‍රමාණයක් ස්කන්ධය වැඩි කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලැබුණි. මේ සඳහා ආහාර වර්ගයක් ලබා ගන්නා අතර කිලෝග්‍රෑම් 10ක් යනු ඔහුගේ ස්කන්ධයෙන් 108ක ප්‍රමාණයකි. හරි. ඔන්න පුතේ ඕක කියවුවම අපිට තේරෙනවා. දැන්
මාස 6ක් ඇතුළත මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10 ප්‍රමාණයකින් වැඩි කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙන්නේ. මේ සඳහා ආහාර වර්ගයක් මොනවා හරි ගන්නවා ඇති. ඔය හයි ප්‍රෝටීන් මොනවා හරි ඔය ජිම් යන අය ගන්න අන්න ඒ වගේ මොනවා හරි එකක් ගන්නවා ඇති. හයි ප්‍රෝටීන් ඔය පිටි එකක්. ගන්න අතර කිලෝ 10ක් යනු ඔහුගේ ස්කන්ධයෙන් 108ක්. එහෙනම් පුතේ ස්කන්ධයෙන් 108ක් කියන්නේ කිලෝ කීයද? කිලෝ 10ක්. ස්කන්ධයෙන් කිලෝ 10ක්. අන්න හරි. 108ක් කියන්නේ කිලෝග්‍රෑම් 10යි. දැන් මේක නම් මුලින් ලියාගන්න වගන්ති ටිකක් අමාරුයි. කෙලින්ම මෙහෙම ලිව්වත් ඇති. ඒ ගානට. හරිද? මොකද මුල වගන්ති ටිකක් ගන්න අමාරුයි එතන. එහෙම නැතුව. ඔහොම තමයි ලියන්න වෙන්නේ අපිට. ස්කන්ධයෙන් 108ක් කියන්නේ කිලෝ 10යි. ඔහුගේ මුළු ස්කන්ධය කොච්චරද කියලා අහනවා. ඉතින් මුළු ස්කන්ධය කියන්නේ 100%ක්. මෙයාගේ ස්කන්ධයෙන් ඔහුගේ ස්කන්ධයෙන් 108ක් කියන්නේ කිලෝ 10ක් නම් මෙයාගේ මුළු ස්කන්ධයනේ. මුළු ස්කන්ධය කියන්නේ 100%ක්. එහෙනම් 100% හොයමු. 101ක් බලන්න මුලින්ම. ස්කන්ධයෙන් 101ක් කියන්නේ 10 බෙදීම 8යි කිලෝග්‍රෑම්. 101ක් කියන්නේ මෙච්චරයි. දැන් ගන්න 100%ක්. කිලෝ 120 ස්කන්ධයෙන් 100%ක්. 50. ආ. අන්න ඒක 10 බෙදීම 8 ගුණ කිරීම 100. හරි සුළු කරලා ගමු අපි. 8යි 100යි 4ෙන් කපන්න පුළුවන්. 100ට 4 ඒවා 25යි. 100ට 4 ඒවා 25යි. 8ට 4 ඒවා 2යි. හරි. 2ට 2 ඒවා 1යි. 10ට 2 ඒවා 5යි. 5 වරක් 25. 25 වරක් 5. 125. ආ 125යි කිලෝග්‍රෑම්. 25. සර් මෙන්න බරු පුතේ. බර අඩු කරගන්න කියලා හදන ඩොක්ටර් යන්න ඕන. හරි. ඔව්. ඔන්න පුතේ මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් බර වැඩිනේ. 100ට 125යි. එම නිසා ඔහුගේ මුළු ස්කන්ධය මෙයාවේ රෝමි ලක්ෂණ එකට උත්තරේ. එම නිසා ඔහුගේ මුළු ස්කන්ධය සමානයි 125යි කිලෝග්‍රෑම්. ඔව්. සර් මම ඉතල දාලා හැදුවේ. කමන්නේ නැහැ ඉතින්. ඔන්න මෙහෙම අවසානයේ වාක්‍ය ලියන්නේ. එම නිසා ඉතල ඔහුගේ මුළු ස්කන්ධය. දාලා හැදුවේ. හරි හරි ඒකට කමන්නේ නැහැ. ඊළඟ පුතේ රෝමි ලක්ෂණ 2. නියමිත කාලයේදී ඔහුගේ ස්කන්ධය 15%කින් වැඩි වූයේ නම් පුතේ වෛද්‍ය උපදෙස් දුන්නේ මේ කිලෝග්‍රෑම් 10ක ප්‍රමාණයක් ස්කන්ධය වැඩි කරගන්න. නියමිත කාලයේදී මෙයාගේ ස්කන්ධය 15%කින් වැඩි වෙලා. දැන් ඔහුගේ ස්කන්ධය කීයද? 15%කින් වැඩි වෙලා. එහෙනම් පුතේ 15%ක් කියන්නේ කොච්චරක්ද කියලා හොයාගන්න. 8න් 15%ක ස්කන්ධයක් කියන්නේ කොච්චරක්ද? අපි බලමු. කොච්චරක් වැඩි වෙලාද කියලා. ස්කන්ධයෙන් 15%ක් හොයාගමු අපි දැන්. ස්කන්ධයෙන් 15%ක් බලමු. 15%ක ස්කන්ධයක් කියන්නේ කොච්චරද? 100ට එකක් කියන්නේ මෙච්චරයිනේ පුතේ. 100ට එකක් කියන්නේ මෙච්චරයි. එහෙනම් 15%ක් ගන්න නම් මෙන්න මේ 100ට එක කියන කෙනා තමයි අපි පාවිච්චි කරන්නේ. ස්කන්ධයෙන් 100ට එකක් මෙච්චරයි. එහෙනම් 10 බෙදීම 8 ගුණ කිරීම මොකද්ද මෙතෙන්ට එන්න ඕනි? 15. ඔන්න 15ක් දැම්මා. බලමු. කිලෝග්‍රෑම් කොච්චරක් එනවද කියලා. සුළු කරලා ගන්න. ඔන්න මෙතන කැපෙන්නේ 8ට 2 ඒවා 4යි 10ට 2 ඒවා 5යි. 5 වරක් 15. දැන් ආයි කපන්න බෑනේ. 5 වරක් 15 ගන්න. 15 වරක් 5. 5 වරක් 5 25න් 5 දෙයක් ඉතිරි 5 වරක් 1 5යි 2යි 7යි. 75යි. 75 දැන් 4ෙන් බෙදන්න ඕනේ. 75 පැත්තකින් බෙදන්න 4ෙන්.
75 බෙදමු 4ෙන්. 7ට 4 එකයි එක්වරක් 4 4යි. 7ෙන් 4ක් අඩු කරා 3ක් ඉතිරි 35ට 4 ඒවා. 35ට 4 ඒවා අපිට ගන්න පුළුවන් 8ක්. 8 වරක් 4 32යි. 3ක් ඉතිරි. දශම තිතක් තියාගත්ත බිඳුවක් දාගත්තා. 30ට 4 ඒවා මේක පුතේ 4ෙන් බෙදා ගන්න පුළුවන් අපිට. 30ට 4 ඒවා අපිට ගන්න පුළුවන් 7ක්. 7 වරක් 4 28යි. 30න් 28ක් අඩු කරා ආයි දෙකක් ඉතිරි. ආයි බිඳුවක් දාගත්තා. 20ට 4 ඒවා 5යි. 7 වරක් 4යි 20යි. ඉතිරි බිඳුවයි. වැඩේ හරි. ඔන්න පුතේ 18.75යි. 18.75යි කිලෝග්‍රෑම්. ඔය හොයා හරි ටක් ගාලා ලියා ගන්නකො මේ ටික. මේක පුතේ කටුකොලේ කරන්න ඕන. ඕනනම් ඔතනම පැත්තකින් කරගත්තට කමක් නැහැ. නැත්තම් කටුකොලේ තමයි මේ ටික කරන්නේ. ඊට පස්සේ මේ 25යි 18යි හරි මම කියලා දෙන්නම්. මයික් එක ඕෆ් කරගන්නකෝ කවුද මේ? මේ දිනුජය මයික් එක ඕෆ් කරගන්න. ඔයා ඉන්න තැන සිග්නල් ප්‍රශ්නයක් නිසා කැඩි කැඩි ඇහෙන්නේ ඔයා කියන ඒවා. හරිද? මේ ටික ඉක්මනින් ලියා ගන්නකෝ. මම ඊට පස්සේ මේක තේරුම් කරන්න. ඔන්න හිතන්න පුතේ මේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි. අපේ දිනුජය. දිනුජය බඩ තඩියා. මෙන්න බඩ. හරිනේ. හරි. මේ බුරිය ආයෙ ඕනේ. කමන්නේ ඕන. අන්න අත් දෙකක් දාමු නැත්නම් අත් දෙක නැහැ කියයි. පුතේ මෙයාගේ ස්කන්ධය තමයි කිලෝග්‍රෑම් 125ක් කිව්වේ. හරිද? අර මෙයාට මොකද්ද වෛද්‍ය උපදෙස් දීලා තියෙනවා මෙයාගේ බර තව වැඩි කරගන්න. මෙයාගේ අපි දැන් බර හොයාගත්තා. මෙන්න ආවා මෙයාගේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 125යි. මෙච්චර බරයි මේක. මෙහෙම හිටියට. හරි? පොඩි වුණාට හරි බරයි. දැන් වැඩේ වෙලා තියෙන පුතේ නියමිත කාලයේදී මොහුගේ ස්කන්ධය මෙයාගේ ස්කන්ධය 115කින් වැඩි වූයේ නම් 115ක් කියන්නේ වැඩි වූ ස්කන්ධය කොච්චරයිද? 115කින් වැඩි වුණා කියන්නේ වැඩි වූ ස්කන්ධය කොච්චරයිද? 115කින් වැඩි වුණා කියන්නේ වැඩි වෙච්ච ස්කන්ධය 18.7 හොයාගත්තා. වැඩි වූ ස්කන්ධය කොච්චරයිද? 18.75 දැන් ලියන පුතේ මෙතනින් පස්සේ එම නිසා වැඩි වූ ස්කන්ධය කියලා. එම නිසා වැඩි වූ ස්කන්ධය කියලා වාක්‍යයක් ගන්නකො. එම නිසා වැඩි වූ ස්කන්ධය. වැඩි වෙච්ච ස්කන්ධය ලියන්න. 15න් 115ක් කියන තැන ඊළඟට 15න් ලියන්නේ. එම නිසා වැඩි වූ ස්කන්ධය. හරි මම උඩ ටික මකන්නම්. එම නිසා වැඩි වූ ස්කන්ධය 18.75යි. අම්මා මෙන්න 17.75කින් වැඩි වෙලා. කිලෝ 10යි වැඩි කරගන්න කිව්වේ. මට වෙන්නේ මේ අකා වැඩිපුරම අර පිටි එක බීලද කොහෙද? හරි. කිලෝ 10යි වැඩි කරගන්න කිව්වේ. මෙන්න 18.75කින් වැඩි වෙලා. එහෙනම් දැන් මෙයාගේ මුළු ස්කන්ධය කොච්චරයිද? දැන් මොහුගේ ස්කන්ධය. දැන් මොහුගේ මුළු ස්කන්ධය එහෙනම් මෙයාගේ මුළු ස්කන්ධය කොච්චරයිද? මෙන්න 125ක් බර හිටියා. තව 18.75ක් වැඩි වෙලා. එහෙනම් 125ට 18.75ක් එකතු කරන්න. හරිනේ? උත්තරේ ගන්නටක් ගාලා. 125ට 18.75ක් එකතු කළා. කො දිනුජේ කතාවක්වත් නැහැනේ. බෝඩ් එකේ ඉන්නේ. ඒ නිසා දන්නේ නැහැ. හරි හරි. 143.7
143 හරි. ඔන්න 125 7.5 එකතු වෙනවා 18.75. 18.75. පුතේ 125 දශම තිත අගනේ. ඔන්න මං අග එතනින් තියාගෙන බිංදු දෙකක් දාගත්තා. අපි දශම සංඛ්‍යා අඩු කරන්නේ දශම තිත එක කෙලින් තියාගෙන. ඔන්න මං එකතු කරනවා. මෙතන 5යි, මෙතන 7යි, 8යි 5යි එකතු කරා 13න් 3 එකක් ඉතිරි 2යි 3යි 4යි මෙතන 1යි. 143.75. වම්බෝ. මාර වරක් තියෙන්නේ. හරි. හරි. ඔන්න පුතේ ප්‍රතිශත පාඩම ඉවරයි. ප්‍රතිශත පාඩමේ සියලුම අභ්‍යාස ටික ලබන සතිය වෙනකොට ඉවර වෙන්න ඕනි. මම පුතේ පේපර් ක්ලාස් එකේදී ලබන සතිය අමතර ටයිම් එකක් ගන්නම්. මේ අභ්‍යාස සාකච්ඡා කරන්න මට ගිය සතියේ කරන්න බැරි වුණා. මේන සමුදට ගන්නම්. හරි. ඔන්න පුතේ අලුත් මාතෘකාවක් කතා කරන්න තියෙන්නේ. කුලක පාඩම හරිම ලේසි. දැන් ගන්න ටියුට් එක අතට ටියුට් එක නැති ළමයි අද පුතේ කසුන් එක ඇරලා තියෙන්නේ. අද ගිහිල්ලා ගන්න පුළුවන්. එහෙම නැතත් කොහොම වුණත් ටියුට් එක නැති වුණාට කමක් නැහැ අහගෙන ඉන්න. ටියුට් එක අරගෙන නැවතත් රෙකෝඩ් එක මෙතන ඉඳන් බලන්න. මේ ටික බලලා පුතේ සම්පූර්ණ කරගන්න. හරි. එතකොට අපිට පොතේ ලියන්න දුන්නේ නැද්ද? නෑ පොතේ ලියන්න මුකුත් නෑ. ටියුට් එක පොතට අලවා ගන්න විතරයි තියෙන්නේ. හරි තියෙනවා. කුලක පොතේ ලියන්න මුකුත්ම නෑ ඔක්කොම අහගෙන ඉන්නයි තියෙන්නේ. පුතේ කුලකයක් කියන්නේ නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් දෑවලින් යුත් එකතුවක්. එහෙම නැත්නම් නිශ්චිතවම වෙන් කළ හැකි නියදියක් කියලාත් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ අපිට හරියටම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් සතියේ දවස් ටික ගන්න පුළුවන් සමුදාංගහවල දවස්. ඊළඟ දේ දුන්නේ පාට. ඒව දාන්න. ඒ ටික ගානට වෙන් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා ගන්නත් පුළුවන්. හැබැයි ලියලා අවසන් කරන්න බෑ. ඒක වෙනම කතාවක්. ඉරට්ටේ සංඛ්‍යා. ඒත් කමන්නේ. වෙන් කරලා ගන්න පුළුවන් මේ තියෙන ඉරට්ටේ සංඛ්‍යා ටික කියලා. මේ තියෙන ඉරට්ටේ සංඛ්‍යා, මේ තියෙන ඔත්ති සංඛ්‍යා. අනිශ්චිතව වෙන් කරගන්න පුළුවන් අපිට. හරිද? ලියලා ඉවරයක් කරගන්න බැරි එක වෙනම කතාවක්. ඒත් කුලක තමයි. ලියලා ඉවරයක් කරගන්න බැරි වුණත් පුතේ කුලක. හරිද? ඒවට කියනවා අපරිමිත කුලක කියලා. ලියලා ඉවරයක් කරගන්න බැරි නම් ඒවා අපරිමිත කුලක. අපරිමිත සංඛ්‍යාවක් කියලා. එතකොට අපි ගත්තොත් පොහොසත් මිනිස්සු වෙන් කරගන්න පුළුවන්ද මෙයා පොහොසත් මෙයා දුප්පත්? බෑ. ඒවා කුලක නේ. ඊළඟට දක්ෂ ළමයි. මෙයා දක්ෂයි මෙයා දක්ෂ නැහැ. එහෙම වෙන් කරගන්න බෑ. උස ගස් බෑ. මේක උසයි මේක බෑ. එහෙම බෑ. තේරෙනවනේ? එහෙනම් පුතේ අපි දන්නු කුලකයක් කියන්නේ මොකක්ද? කුලකයක් නෙවෙයි කියන්නේ මොකක්ද කියන්නේ අපි දන්නවා. වෙන් කරගන්න පුළුවන්. එහෙනම් නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් එකතුවක් තමයි පුතේ කුලකයක් කියලා හඳුන්වන්නේ. ඔන්න අපිට මුලින්ම දීලා තියෙනවා තරුවක් දාලා නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ කියලා. මුලින් මේක හයිලයිට් කරගන්න. නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ පුතේ ඔතනට උදාහරණ කිහිපයක් ලියන්න ඉඩ තියලා තියෙනවා. ඔන්න මම උදාහරණ කිහිපයක් දෙන්න. පුතේ සතියේ දවස් කුලකයක්. ලියන්න උදාහරණ සතියේ දවස් කියන කුලකය. අපි පුතේ කුලකයක් ලියන්නේ සංගල වරහන් ඇතුලේ. කුලකයක් ලියන්නේ සංගල වරහන් ඇතුලේ. මෙන්න මෙහෙම සංගල වරහන් ඇතුලේ ලියන්න. මොකද පුතේ? ඉංග්‍රීසි අක්ෂරයක් දාන්නත් ඕනනේ. ඔව් ඉංග්‍රීසි අක්ෂරයක් දාන එක අනිවාර්ය නැහැ. හරිනේ? අනිවාර්ය නෑ. ඕනනම් දාන්න නැත්නම් නිකන් ඉන්න. මම දැම්මේ නෑ වැඩක් නෑ. ඔන්න සතියේ දවස්. තව එකක් ගන්න. ප්‍රථමක සංඛ්‍යා. ඉස්සරහින් ලියා ගන්න ප්‍රථමක සංඛ්‍යා. උදාහරණ 3ක් විතර දෙන්නම් ඒ ඇති. තව උදාහරණයක් දෙන්නම්. 0වත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. 0වත් 10ත් අතර
ඉරට්ටේ සංඛ්‍යා. ඔන්න ඔය විදිහට පුතේ සංගල වරහන් ඇතුලේ ඔය උදාහරණ 3 ලියා ගන්න මේ විදිහට. උතන ඉඩක් තියලා තියෙනවනේ. අන්න එතනින් ලියා ගන්න තියෙන්නේ. හරි. පුතේ සතිය දවස් ටික අපිට ලියලා අවසන් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. ප්‍රථමක සංඛ්‍යා ලියලා අවසන් කරන්න පුළුවන්ද බැරිද? බැහැ. බිංදුවත් 10ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා ටික ලියලා අවසන් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ වගේ ලියලා අවසන් කරන්න බැරි කුලක වලට කියනවා අපරිමිත කුලක. අපරිමිත කුලක. ලියලා අවසන් කරන්න පුළුවන් ඒවට කියනවා පරිමිත කුලක. මේවා පරිමිතයි, මේවා අපරිමිතයි. හරිනේ? මේවා පරිමිතයි, මේක අපරිමිතයි. ඒක ගැන හැබැයි දැන් උගන්වන්න නෑ. මම ඔය චුට්ටක් කියලා දුන්නා විතරයි. ඊළඟට පුතේ ඊළඟට තරුවක් දාලා තියෙනවා කුලකයකට අයත් දෑ මොනව ලෙසද හඳුන්වන්නේ? අවයව ලෙස. අන්න ඒකත් හයිලයිට් කරගන්න. කුලකයකට අයත් දෑ අවයව ලෙස හඳුන්වයි කියලා දාලා තියෙන තරුව ඒ සම්පූර්ණ එක හයිලයිට් කරගන්න. ඔව්. හරිද? ඒකෙත් පුතේ උදාහරණයක්කට හිස් තැනක් දීලා තියෙනවා. දැන් හැමෝම ඊළඟට බෝඩ් එක දිහා බලන් ඉන්නයි තියෙන්නේ. ඔන්න ඔය උදාහරණය සම්පූර්ණ කරගන්න විදිය මම කියලා දෙන්න හදන්නේ. පුතේ මම උදාහරණයක් ගන්නම් ඔත්තේ සංඛ්‍යා කියලා. මම උදාහරණයක් ගන්නවා ඔත්තේ සංඛ්‍යා. හරි. ඔත්තේ සංඛ්‍යා. හරි. පුතේ එක කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්ද නැද්ද? ඔත්තේ සංඛ්‍යාව. එක කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ එක කියන කෙනා ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවයවයක්ද නැද්ද? අවයවයක්. අවයවයක් වේ කියන එක දක්වන්න අපි සංකේතයක් පාවිච්චි කරනවා. මෙන්න මේ ඊ අකුර වගේ. හැබැයි ඊ අකුර නෙමෙයි. මෙන්න මෙහෙම රවුමට තියෙන්නේ කොහොමද? මේකෙන් කියවෙන්නේ පුතේ අවයවයක් වේ කියන එක. එක අවයවයක් වේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. මෙතනින් මම ලියනවා ඔත්තේ සංඛ්‍යා කියලා. ඔත්තේ සංඛ්‍යා. චුට්ටක් බලන් ඉන්න මම ලියා ගන්න වෙලාව දෙන්නම්. මොකද පුතේ ඔයාලා ඉඩ බැලන්ස් කරගන්න ඕන කොච්චර ඉඩක් යනවද කියන එක. ඊට පස්සේ මේක ඉදිරියෙන් ලියනවා. මේක කියවන විදිය. මේක කියවන්නේ පුතේ එක අවයවයක් වේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. එක අවයවයක් වේ. මේකෙන් කියවෙන්නේ අවයවයක් වේ කියන එක. මේ සංකේතයෙන් කියවෙන්නේ අවයවයක් වේ. එක අවයවයක් වේ කාගේද? ඔත්තේ සංඛ්‍යා කුලකයේ. ඔත්තේ සංඛ්‍යා කුලකයේ. ඔන්න හරි. ඔත්තේ සංඛ්‍යා කුලකයේ. අහගෙන ඉන්න ඔහොමම පුතේ දෙක කියන කෙනා ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවයවයක්ද? නෑ නොවේ. එහෙනම් පුතේ ඒකට සංකේතයක් තියෙනවා. මෙන්න මේ අවයවයක් මේ කියන සංකේතය ලියලා මේක ඉරකින් කපලා දැම්මා. සර් බිඳුව ලියලා කපන්නේ අභිෂූන් ඒව පස්සේ ඒව දැන් අහන්න එපා. මම අදාළ කොටස් ඒ වෙලාවට කරන්නම්. හරිද? මෙන්න පුතේ මේකෙන් කියවෙන්නේ අවයවයක් නොවේ කියන එක. මේක කියවන්නේ මෙහෙමයි. අවයවයක් නොවේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. එක දෙක අවයවයක් නොවේ. දෙක කියන එක පුතේ මම වචනෙන්ම ලියන්න. මේක එක කියන එකත් අපි වචනෙන් ලියමු. එක. මේක කියවන්නේ දෙක අවයවයක් නොවේ. නොවේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. ඔත්තේ සංඛ්‍යා
කුලකයේ. හරි. පුතේ මේ පැත්තට ගොඩක් ඉඩ ගියාට කමන්නේ නැහැ. අර ඉරි ටික ඒ කියන්නේ එහා පැත්තට පැනන්න කමන්නේ නැහැ. හොඳයි. ඔන්න ওই ටික තමයි ඔය තියෙන හිස්තැනේ ලියන්න ඕන. උදාහරණ ඉස්සරහින් ඔත්තේ සංඛ්‍යා කියලා ලියලා මෙන්න මේ දෙක පුතේ පහලින් ලියා ගන්න කියවන විදියත් එක්ක. අර සර් අවයව කියන එකේද? මොකද්ද? අවයව කියලා තියෙන තැනේ. ඔව්. මේ සංකේතය ලියලා මේක කියවන විදියත් ලියන්න ඕන. මේ කියවන විදියත් ලියන්න ඕන. excuse me sir. ඔව් කියන්න. සර් අර අවයවයක් කියන එකේ අර සංකේත ඉරි තුනම එක සමාන වෙනවද සර්? ඒක පුතේ ඉරි තුනම සාමාන්‍යයෙන් සමාන වෙන්නත් ගන්නවා. ඔව්. එහෙම ගැටලුවක් නැහැ. හරිනේ? ඔන්න ඔහොම. හරි. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. සර් ඔව්. අවයවයක් නොවේ කියන එකේ සර් අර කපන ඉරි කෑල්ල එකම දිශාවකද කපන්න ඕන සර්? ඔව් පුතේ ඒකම පැත්තකට ඇදේට කපන්නේ. හරි. පැත්තට. හරි. ඔන්න උදාහරණය ළඟ ඔන්න ওই ටික ලියා ගන්න ඕනි. ඒ උදාහරණයේ තියෙන තැන ওই ටික ලියන්න. හරිද? එක අවයවයක් ඔත්තේ සංඛ්‍යා කුලකයේ කියන එක තමයි මෙතන තියෙන්නේ. ඔත්තේ සංඛ්‍යා කුලකයේ දෙක අවයවයක් නොවේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. හරි සර්. හරි. සර් ඔන්න පුතේ මේක ලියන විදිය මතක තියාගන්න. අවයවයක් කියද්දි එතෙන්ට සංගල වරහන්නේ. හැබැයි කුලකයට අනිවාර්යෙන් සංගල වරහන් ඉන්න ඕන. කුලකය ලියන්නේ සංගල වරහන් නැතුලේ. එක අවයවයක් ඔත්තේ සංඛ්‍යා කුලකයේ. දෙක අවයවයක් නොවේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. හරි. ඊළඟට තරුවක් දාලා තියෙනවා පුතේ. ඊළඟට ඔන්න ඊළඟ තරුව බලන්න. කුලකයක ඇති අවයව ගණන අනේකත්වය. අනේ බං නෙමෙයි බං අනේකත්වය. හරිනේ? කුලකයක තියෙන අවයව ගාන කොහොමද කියන්නේ අනේකත්වය. ඔය අනේකත්වය කියන වචනේ පුතේ ඔයාලගේ අච්චු පොතේ නැති වුණාට විභාගවලදී සමහර වෙලාවට එන්න පුළුවන්. අච්චු පොතේ නැහැ. ඒ වුණාට අපි උගන්වන්න තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕන. කුලකයක තියෙන අවයව ගණනට කියනවා පුතේ අනේකත්වය. ඒක අපි අංකණය කරන්නේ සිම්පල් n ගෙන්. ආන්න ඒක දීලා තියෙනවා. n ලෙස හැඳින්වේ. ඒක හයිලයිට් කරගන්න සම්පූර්ණයෙන්. කුලකයක ඇති අවයව ගණන අනේකත්වය සිම්පල් n ලෙස හැඳින්වේ. කියන එක සම්පූර්ණයෙන් හයිලයිට් කරගන්න. සර් ඔව්. සර් අර අවයවයක් වේ කියන එක අක්ෂරයේ ග්‍රීක අකුරක්. අක්ෂරේ මොකද්ද? අර අවයවයක් වෙයි වගේ තියෙන්නේ ඒක ග්‍රීක අක්ෂරයක්. ඒක පුතේ මෙහෙමයි. ග්‍රීක වලින් තමයි ඔය අක්ෂර ආවේ. ඔව්. ඕක ඇති එකේ ගැන නෝට් එකක් බලන්න පොඩ්ඩක්. අක්ෂරේ කොහෙන්ද ආවේ කොහෙන්ද කින්ද මන් දෙක ඕනේ නැහැ. ඒක පුතේ මොකද දැන් කුලකයේ අභිශූන්‍ය කුලකයේ කියන එකටත් අක්ෂරයක් තියෙනවා. හරිද? ඒතර අක්ෂර ඉතින් ඒක ඔය අපි පාවිච්චි කරන්නේ හින්දු අරාබි ඉලක්කම්නේ. ඒ වගේ පුතේ එක එක අක්ෂර එනවා. මට ඒ ගැන නම් මතක නැහැ ඔය කොහෙන්ද ආවේ කියලා ග්‍රීක අක්ෂරයක් වෙන්නේ නැති. මට මතක නැහැ ඒක හරියට. හරි. ළමයිට අක්ෂරය දුන්නට පස්සේ අහනවා මේක සර් කොහෙන්ද ආවේ? ඉතාලියෙන්ද ඕස්ට්‍රේලියාවෙන්ද
ඩ්‍රීසියෙන්ද කොහෙන්ද කියලා. හරි කොහෙන් ආවත් කමන්නේ මට මතක නෑ ඒක කොහෙන්ද ආවේ කියලා. පොඩ්ඩක් බලන්න ඕන නෝට් එක ඒක අච්චු පොතේ තියෙද්ද දන්නේ අච්චු පොතේ නැතුව ඇති. ග්‍රීක අක්ෂර වෙන්නේ නැති. හරි. ඔන්න මේ කුලකයක ඇති අවයව ගණන පුතේ අනේකත්වය. අනේකත්වය කියන්නේ සිම්පල් n ලෙස හැඳින්වේ. මම ඒකට උදාහරණයක් දෙනවා බලාගෙන ඉන්න. කැපිටල් A කියන්නේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කියන කුලකය මම ගන්නවා. හරි. ඔන්න මම ඒක කැපිටල් A කියන අක්ෂරයකින් දැම්මා. මොකද අපිට කැමති නම් පුතේ අක්ෂරයක් දාන්න පුළුවන්, කැමති නම් අක්ෂරයක් නොදා ඉන්න පුළුවන්. නමුත් අවයව ගණන ලියද්දි අනිවාර්යෙන් කැපිටල් අක්ෂරයක් තියෙන්න ඕන. නැත්නම් අවයව ගණන ලියා ගන්න අමාරුයි. පුතේ මේ කුලකය මම ලියලා තියෙන්නේ විස්තර කිරීමක් ලෙසනේ. නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීමක් ලෙස තමයි මුලින්ම මේ කුලකය ලියලා තියෙන්නේ. මට දැන් මේකේ අවයව ටික ලයිස්තුගත කරලා කියන්න. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු ටික ලයිස්තුගත කරලා. A I O U. ඔය තියෙන පුතේ අවයව ටික ලයිස්තුගත කරලා. මේකේ අවයව කීයක් තියද? 1 2 3 4යි 5යි. අවයව 5යි. අන්න ඒක පුතේ අපි දක්වන්නේ සිම්පල් n වරහන් ඇතුලේ කැපිටල් A. වරහන් හොඳේ සංගල වරහන් නෙමෙයි වරහන්. n a සමානයි 5යි. ඔන්න ඔහොමයි ලියන්නේ. හරි. ටක් ගාලා ලියා ගන්න ඔන්න ඔය උදා කියන හිස්තැනේ මේ ටික. n a සමානයි 5යි. අවයව ගණන 5යි. පොදු ලක්ෂණයක් කියනකොට සර් මේ ඉංග්‍රීසි අකුරක් ඕනෙම නෑනේ. මේ කියන්නේ අවශ්‍ය නෑ. අවයව ගණන ලියද්දී ඉංග්‍රීසි අක්ෂරයක් ඕන. කැපිටල් අක්ෂරයක් ඕන. පොදු අවයව ගණන ලියද්දී. පොදු ලක්ෂණ ලියද්දී නෑ පොදු ලක්ෂණය ලියද්දී මෙහෙමයි. අනිවාර්ය නෑ කැමති නම් ගන්න පුළුවන්. කැමති නම් නොගෙන ඉන්න පුළුවන්. හරිද? දැන් මේ අවයව ගණන ලියද්දී අනිවාර්යෙන් ලියන්න ඕන. නැත්තම් පුතේ අපිට වරහන් ඇතුලේ මේ ටික ලියන්න බෑනේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කියලා. ඒ නිසා අවයව ගණන ලියද්දී අනිවාර්යෙන් කැපිටල් අක්ෂරයක් තියෙන්න ඕන. නැත්තම් අපිට අවයව ගණන ලියා ගන්න බෑ. සර් එතකොට ඊට අවයවෙත් ලියන්න ඕනද සර්? මොකද පුතේ? කුලකෙ දුන්නාම ඒකෙන් අවයවෙත් ලියලාද සර් ඔය අනේකත්වය ලියන්නේ? මට ඇහුන්නේ නැහැ. ආයි කියන්නේ? සර් කුලකෙ දීලා තියෙනවනේ කුලකෙට අවයවෙත් කියලා ඉවර වෙලාද සර් ඔය අනේකත්වය ලියන්නේ? අනේකත්වය කියන්නේ මේක තමයි පුතේ. අනේකත්වය කියන්නේ අවයව ගණන. හරිනේ? අනේකත්වය කියන්නේ අවයව ඇහෙන්නේ නැහැ දරුවෝ ඔයා කියන ඒවා කැඩි කැඩි ඇහෙන්නේ. හරි මෙන්න මේකට තමයි අනේකත්වය කියන්නේ. අවයව ගණනට තමයි අනේකත්වය කියන්නේ. අනේකත්වය ලියන්න ඕන මේ අවයව ලියලම ඒ කියන්නේ අවයව ලියලද අනේකත්වය ලියන්නේ. ඔව් පුතේ. අවයව ටික ලියන්න ඕන මුලින්ම. සංගල වරහන් ඇතුලේ අවයව ටික ලියන්න ඕන. එහෙම නැතුව අපිට ගණන් කරගන්න බෑනේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. එතකොට මේ ටික පුතේ අවයව ටික ලියලා තමයි අනේකත්වය ලියන්නේ. හරිනේ? අවයව ගාන ලියන්න ඕන මේ ටික ලියලා ඉවර වෙලා. හරි. ඔන්න ඊළඟට ආයි තරුවක් දාලා දීලා තියෙනවා කුලකයක් නිරූපණය කළ හැකි ආකාර කියලා ආකාර තුනක්. හරි අපි දන්න ඔය ආකාර තුන. නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගෙන් විස්තර කිරීමක් ලෙස. අන්න පළවෙනි එක නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීමක් ලෙස. පුතේ ඒකට අපිට උදාහරණයක් දීලා තියෙනවා p සමානයි මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා. p සමානයි 10ට අඩු ධන නිකිල කියලා. 10ට අඩු ධන නිකිල. ඊළඟට අංක 2 අවයව ලයිස්තුගත කරන්න කියලා අපිට කියනවා. පුතේ මේකේ අවයව ටික ලයිස්තුගත කරලා ලියන්න ටක් ගාලා p සමානයි කියලා අරගෙන පහලින් ලියන්න. උතන ඉඳ තියෙනවනේ ඉඩක්. අවයව ලයිස්තුගත කරලා ලියන්න. 10ට අඩු ධන නිකිල. නිකිල කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යා. ධන නිකිල කියන්නේ එහෙනම් ධන පූර්ණ සංඛ්‍යා.
10ට අඩු ධන පූර්ණ සංඛ්‍යා ටික ලියන්න ඕනේ. එහෙනම් 10ට අඩු ධන පූර්ණ සංඛ්‍යා ටික 1 2 3 4 5 6 7 8 9. 10ට අඩු කිව්වම 10 ගන්නෙ නෑ. 1 2 3 4 5 6 7 8 9. ඔන්න මේ ටික තමයි 10ට අඩු ධන නිකිල. ධන නිකිල. එතකොට බිඳුව ධන නිකිලයක්ද? නෑ. බිඳුව කියන්නේ ධන නිකිලයක් නෙමෙයි. නමුත් බිඳුව නිකිලයක්. හරිනේ? බිඳුව කියන්නේ නිකිලයක්. නමුත් පුතේ ධන නිකිලයක් නෙමෙයි. ඔන්න එහෙනම් 10ට අඩු ධන නිකිල තමයි මේ ටික. 1 2 3 4 5 6 7 8 9. පුතේ ඊළඟට මම ඔහොම තව දෙයක් කියන්නම්. අපි මෙහෙම අවයව ලයිස්තුගත කරලා ලියද්දි මේකට කියනවා අවයව ලයිස්තුගත කිරීම කියලා. මේ විදිහට අවයව ලයිස්තුගත කරලා ලියද්දි මේ ලියන පිළිවෙල අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ළමෙක් 1 2 3 4 5 6 7 8 9 ලිව්වා. තව කෙනෙක් 9 8 7 6 5 4 3 2 1 ලිව්වා. තව කෙනෙක් පටලව ඒ කියන්නේ මාරු කර කර ලිව්වා. ගැටලුවක් නැහැ. එහෙනම් කුලකයක් ලියද්දි අවයව ලියන පිළිවෙල වැදගත් වෙන්නේ නැහැ. නමුත් එකම අවයවය නැවත නැවත ලියන්න නම් බෑ. හරිද? ඒ කියන්නේ දෙකේව දෙකක් තිබ්බොත් 2යි 2යි ආයෙ ලියන්න බෑ. එකම අවයවය නැවත නැවත ලියන්න බෑ. හරි. හරි ඔන්න පුතේ කුලකයක් නිරූපණය කළ හැකි ආකාර 3 ගැනත් මම ඔන්න කතා කරා. මේ ටික 7 වසරේදී අපි ඉගෙන ගත්තේ. ඒ ටිකත් මතක් කරා. මේ වෙනකොට කුලක පාඩමේ ගොඩාක් ඉවරයි. දැන් අපිට තියෙන ගණන් ටික හදාගෙන යන්න. හරි ප්‍රශ්න අංක 1 බලන්න. පහත් දැක්වෙන ප්‍රකාශ වලින් කුලක ලෙස ගත හැකි ප්‍රකාශ ඉදිරියෙන් හරි වෙන රූප සටහනක දැක්කේ. පුතේ වෙන් රූප සටහනක දක්වන්න තියෙනවා අංක 3. වෙන් රූප සටහනක දාන පුතේ p ඉරි කෑල්ලක් රවුමක් හරි බිත්තරයක් හරි දාලා ටක් ගාලා මෙන්න මේ සංඛ්‍යා ටික දාන්න 1 2 3 4 5 6 7 8 9. සර් ඕක සර් මේ අපේ ඉස්කෝලේ ටීචර් කිව්වා මේ කොටුවක වුණත් දාන්න පුළුවන් කියලා. ඔව් කොටුවක වුණත් දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. රවුමක් හෝ කොටුවක්. කොටුවෙනුත් දක්වන්නේ කුලකයක්. පළවෙනි ගාන හැදුවා සර්. හරි. ඔන්න වෙන් රූප සටහනක් දැක්වුවා. දැන් පුතේ එන්නේ ප්‍රශ්නාංක 1ට. පහත් දැක්වෙන ප්‍රකාශ වලින් කුලක ලෙස ගත හැකි ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද? කුලක ලෙස ගත නොහැකි ප්‍රකාශ ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. 8 ශ්‍රේණියේ මීටර් 2.5ට වඩා උස ළමයි. පුතේ 8 වසරේ ඉන්න ළමයිගේ මම උස ටික මැනලා ගත්තොත් මට මීටර් 2.5ට වඩා උස ළමයි ටික වෙන් කරලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් පළවෙනි කුලකයක්. රෝමිලාකම් 1 කුලකයක්. රෝමිලාකම් 2. වාර විභාගයකට 80%කට වඩා ලකුණු ලබාගත් ළමයි. 80%ට වඩා ලකුණු ලබාගත් ළමයි ටික මට වෙන් කරලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කුලකයක්. ඒකත් කුලකයක්. රෝමිලාකම් 3. බුද්ධිමත්. කුලකයක් නෙවෙයි. කුලකයක් නෙවෙයි. රෝමිලාකම් 4. ගණන සංඛ්‍යා. ගණන සංඛ්‍යා. ගණන සංඛ්‍යා මොනවද? ගණන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ඉවරයක් නෑ. කුලකයක්. හැබැයි කුලකයක්ද නැද්ද? කුලකයක්. 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 ඒ අපරිමිත කුලකයක්. කුලකයක්. හරි. රෝමිලක්කම් 5. උස ගස්. කුලකයක් නෙවෙයි. කුලකයක් නොවේ. නෙවෙයි. කුලකයක් නොවේ. හරි. රෝමිලක්කම් 6. සැහැල්ලු වාහන. කුලකයක් නොවේ. කුලකයක් නෙවෙයි. කුලකයක්. පුතේ ඔයාලා දන්නේ නැතුව වුණාට සැහැල්ලු වාහන සහ බර වාහන කියලා වාහන පන්ති දෙකක් තියෙනවා. හරිද? ඒක ඔයාලා දන්නේ නැහැ. ඔව්. ඔයාලගේ අම්මලා තාත්තලා විශේෂයෙන් දන්නවා. මොකද යාලා ලයිසන් ගන්න යද්දි බලන්න තියෙන පුතේ සැහැල්ලු වාහන බලපත්‍රය. ඒ කියන්නේ සැහැල්ලු වාහන ලයිසන් එක. එහෙම නැත්නම් බර වාහන ලයිසන් එක. සැහැල්ලු වාහන වලට අයත් වෙන්නේ බයිසිකල්, ත්‍රිරෝද රථ, කාර් රථ අන්න ඒවා.
බර බර වාහන වාහන වලට අයත් වෙන්නේ බස් රථ, ලෝරි රථ ලෝරි. අන්න ඒවා. හරිද? එතකොට සැහැල්ලු වාහන වෙනම කුලකයක් තියෙනවා. බර වාහන වලට වෙනම සෙට් එකක් තියෙනවා යක්. හරිද? ඔන්න අද දැනගන්න එක. ලයිසන් ගාදි තමයි ඕක දැනගන්නේ ඔයාලා. ලයිසන් ගන්න යන කාලයකට මම ගන්න සැහැල්ලු වාහන බලපත්‍රයක් ලයිසන් එකක්. මම ගන්න බර වාහන ලයිසන් එකක්. හරි. එහෙනම් පුතේ සැහැල්ලු වාහන කියන්නේ කුලකයක්. සැහැල්ලු වාහන කුලකයක්. හරි. රෝම ඉලක්කම් 7 ඊළඟට. ලස්සන දියැලි. කුලකයක් කුලකයක් නෙවෙයි. රෝම ඉලක්කම් 8. ඉංග්‍රීසි හෝඩියේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු ඒක කුලක. කුලකයක් වේ. හරි. රෝම ඉලක්කම් 9. 10ක් 1 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. කුලකයක් වේ. කුලකයක් කුලකයක් වේ. 1 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා කුලකයක්. දෙමහල් දෙමහල් ලස්සන නිවාස. දෙමහල් නිවාස කියලා තිබ්බනම් කුලකයක්. ලස්සන නිවාස. නෙවෙයි. කුලකයක් නෙවෙයි. කුලකයක් නෙවෙයි. අන්න හරි. ඔන්න පුතේ හරි වැරදි එන විදිය ප්‍රශ්න අංක 1. හරි අපි ඊළඟ ප්‍රශ්නට යමු දැන්. ප්‍රශ්න අංක 2. එහා පැත්ත. පහත් දැක්වෙන එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලිවීමෙන් එම කුලකය නැවත ලියා දක්වන්න. පුතේ ඔතනම කරන්න පුළුවන් හිස්තැන් තියෙනවා. එතකොට මේ අවයව ටික ලියන්නයි තියෙන්නේ. හරියට ටට්ටක් ගාලා ලියාගෙන යන්න මේවයි අවයව ටික. කියන අවයව ලැයිස්තුගත කරලා ලියන්නයි තියෙන්නේ. මමත් පටන් ගන්නම්. ප්‍රශ්න අංක 2 රෝම ඉලක්කම් 1. P කියන්නේ පුතේ බිංදුවත් 20ත් අතර ප්‍රථමක සංඛ්‍යානේ. බිංදුවත් 20ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික ඕන. කීයෙන්ද ප්‍රථමක සංඛ්‍යා පටන් ගන්නෙ? 2කින්. 2 3 5 7 11 17 19. 20ත් අතරනේ එහෙනම් ওই ටික තමයි ලියන්න ඕනේ. 2 3 5 7 11 13 17 19. ඔන්න බිංදුවත් 20ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා කුලකය ලිව්වා. රෝම ඉලක්කම් 2 ඊළඟට Q කුලකය සමානයි කතර ගම යන වචනේ අකුරු. එහෙනම් කා ර ගා ම කතර ගම ඔක්කොම ටික එනවා. හරි රෝම ඉලක්කම් 3 සතියේ දවස් ටික ලියන සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සෙනසුරාදා ඉරිදා. ලියාගෙන යන්න. සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. රෝම ඉලක්කම් 4 මෙන්න මේ යන සංඛ්‍යාව ඉලක්කම්. එහෙනම් 4 බිංදුව ආයි 3 ලියන්නේ නැහැ. 4 ආයි ලියන්නෙත් නැහැ. 1 ආයි ලියන්නෙත් නැහැ. ඔන්න එහෙනම් මෙච්චරයි. 4 3 1 බිංදුව විතරයි. එකම අවයවයේ නැවත ලියන්නේ නැහැ. රෝම ඉලක්කම් 5 ඊළඟට. දකුණු පළාතේ දිස්ත්‍රික්. දකුණු පළාතේ දිස්ත්‍රික්ක ටික කියන්න. ගාල්ල මාතර හම්බන්තොට. හරි. රෝම ඉලක්කම් 6. අවුරුද්දේ දින 30ක් සහිත මාස. දින 30ක් සහිතව හොයාගන්නටක් ගාලා මෙහෙම හොයාගන්න පුළුවන් නේ. අප්‍රේල් ජූනි සැප්තැම්බර් නොවැම්බර්. අපි ජනවාරි ගන්න බෑ 31යි. පෙබරවාරි බෑ 28ක් හෝ 29ක් නේ. ජනවාරි පෙබරවාරි මාර්තු 31යි. අප්‍රේල් වලින් තමයි පටන් ගන්න වෙන්නේ. අප්‍රේල් ඊළඟට ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි පුතේ ඔන්න ජූනි වලින් පස්සේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූලි අගෝස්තු බෑ. අගෝස්තු එකක් එනවා. අගෝස්තු වලින් පස්සේ
September. අප්‍රේල් ජූනි සැප්තැම්බර් නොවැම්බර් September. November. November. නොවැම්බර් September, October, November. Hari. January, February, March, April, May, June, July, August, September, October, November. November hari. November. ඕන්න. දෙසැම්බර් වලට 31ක් එනවා. ඕන්න පුතේ දින 30ක් සහිත මාස. අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. රෝමි ලක්කම් 7. බිංදුව 100 අතර පූර්ණ වර්ග සංඛ්‍යා. බිංදුව 100 අතර පූර්ණ වර්ග සංඛ්‍යා. පූර්ණ වර්ග සංඛ්‍යා ටික ලියන්න ඕන. 1 4 9 1 4 9 16 වර්ග සංඛ්‍යා ටික සමග සංඛ්‍යා. ඊට පස්සේ 4ක් 4 16යි 5 4ක් 25යි 6 වරක් 6 36යි 7යි 9යි 8 වරක් 64යි 9 වරක් 9 81යි 10 වරක් 10 100 ගන්න පුළුවන්ද? බෑ. අතර තියෙන නිසා ගන්න බෑ. හරි. ඔන්න 1 4 9 16 25 36 49 64 81. හරි ප්‍රශ්න අංක 3ට එන්න දැන්. ප්‍රශ්න අංක 3. ඊ යනු 1 සිට 25ත් එක්ක ඇති 4හි ගුණාකාර කුලකය වේ. පුතේ ත් අතර කිව්වම මුලයි අගයි දෙකම ගන්න නෑනේ. ත් අතර කියද්දි මුලත් නෑ අගත් නෑ. එතකොට සිට තෙක් කිව්වම මුලයි අගයි දෙකම දෙකම මුලයි අගයි දෙකම. එතකොට සිට දක්වා කිව්වම සිට දක්වා මූල මුල විතරයි. මුල විතර අන්න හරි. මුල විතරයි. මුල දක්වා සිට විතරයි. අතර මුලත් නෑ අගත් නෑ. සිට තෙක් මුලයි අගයි දෙකම. සිට දක්වා මුල විතරයි. හරිනේ ඔක ඕන ලස්සන සින්දුවක් වගේ පාඩම් කරගන්න පුළුවන්. අතර මුලත් නෑ අගත් නෑ. සිට තෙක් මුලයි අගයි දෙකම. සිට දක්වා මුල විතරයි. හරි. මේක ලස්සන තනුවක් දාලා ළමයි හදලා කියනවට පස්සේ හදලා කියන්න. හරි. මේක ඕනනම් ඔය පදේ හා මෙහා කරගත්තට කමන්නේ. මේකත් හැබැයි ගැටලුවක් නෑ. අතර මුලක් නෑ අගත් නෑ. සිට තෙක් මුලයි අගයි දෙකම. සිට දක්වා මුල විතරයි. මුලත් නෑ අගත් නෑ. මේව දන්නේ නැත්නම් ලියා ගන්න හොඳේ. මුලත් නෑ අගත් නෑ. මුලත් නෑ අගත් නෑ. සිට තෙක් මුලයි අගයි දෙකම. සිට දක්වා මුල විතරයි. හරි ඔන්න ප්‍රශ්න අංක 3. මෙම කුලකයේ අවයව නිශ්චිතව වශයෙන් හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. එතකොට පුතේ අපිට කැපිටල් අක්ෂරය දීලා ඊ කියලා. ඔන්න රෝමි ලක්ෂණ 1 එහෙනම් ඊ සමානයි සංග්‍රහ වරහන් ඇතුලේ 1 සිට 25 ඇති 4 ගුණාකාර. ඇති 4හි ගුණාකාර. ඕකම ලියන්න තමයි තියෙන්නේ. ඕක තමයි පුතේ නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණය කියන්නේ. 4 ගුණාකාර. රෝමි ලක්ෂණ 2 ඊ සමානයි අවයව සංගල වරහන් තුල ලිවීමෙන් ඊ කුලකය ලියා දක්වන්න. ඒ කියන්නේ ලයිස්තුගත කරන්න කියලා කියන්නේ. හරි. 1 සිට 25 4 ගුණාකාර. පුතේ 1 සිට 25 කිව්වම අපි 1යි 25යි දෙකම ගන්නවා. නමුත් 4 ගුණාකාර නෙවෙයි නම් ගන්නෑ. 4 ගුණාකාර නෙමෙයි මේක කියන්නේ. 25 කියන්නේත් 4 ගුණාකාරයක් නෙවෙයි. එහෙනම් අපිට පටන් ගන්න වෙන්නේ 4. 4 8 12 16 24. ඔච්චරයි. ඔන්න.
ඊළඟ රෝම ඉලක්කම් 3 වෙන රූප සටහනකට අයියෝ හරි ලේසි. ඔන්න මේක ඇතුළට දාන්න ඕනේ සෙට් එක. ප්‍රශ්න අංක 4 ඊළඟට කැපිටල් A යන බිඳුවත් 100ත් අතර ඇති දෙකෙන් බෙදෙන සමචතුරස්‍ර සංඛ්‍යාවේ මෙම පුලකයේ නිශ්චිත වශයෙන් හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ඉදිරිපත් කර අවයව සංගල වරහන් තුල ලියා දැක්වීමෙන් ඒ පුලකය ලියන්න. අන්න පුතේ මුලින්ම නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්න ඕන. බිඳුවත් 100ත් අතර ඇති දෙකෙන් බෙදෙන සමචතුරස්‍ර බිඳුවත් 100ත් අතර ඇති දෙකෙන් බෙදෙන සමචතුරස්‍ර දෙකෙන් බෙදෙන සමචතුරස්‍ර සංඛ්‍යා අතර ඇති දෙකෙන් බෙදෙන සමචතුරස්‍ර සංඛ්‍යා දෙකෙන් බෙදෙන සමචතුරස්‍ර සංඛ්‍යා දෙකෙන් බෙදෙන සමචතුරස්‍ර සංඛ්‍යා ඔන්න නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලිව්වා. ඊළඟට කියනෝනේ අවයව ටික වරහන් තුල ලියන්න කියලා. ලයිස්තුගත කරලා ලියන්නත් ඕනේ. බිඳුව 100ත් අතර තියෙන පුතේ දෙකෙන් බෙදෙන සමචතුරස්‍ර සංඛ්‍යා. බිඳුව 100ත් අතර තියෙන සමචතුරස්‍ර සංඛ්‍යා ටික ගත්තොත් පුතේ 1 ඊළඟ දෙවරක් 2 4 3 වරක් 3 9 4ක් 4 16 25 ඔහොමනේ එන්නේ. හැබැයි මේවයි ගන්න ඕන පුතේ දෙකෙන් බෙදෙන ඒවා. එහෙනම් 1 ගන්න බෑ. 4 පුළුවන්. 9 බෑ. 16 පුළුවන්. 25 බෑ. තව ඔන්න ගන්න ඕන. ඔව්. 5 වරක් 5 25න් 6 වරක් 6 අනිත් පුළුවන්. 30 පුළුවන්. 36. 7 වරක් 7 49 පුළුවන්ද? බෑ. දෙකෙන් බෙදෙන්න බෑ. 8 වරක් 8 64යි. 64 පුළුවන්. පුළුවන්. 8 වරක් 8 ඔව් 64 පුළුවන්. 9 වරක් 9 81යි. පුළුවන්ද? 80 බෑ. බෑ. 10 වරක් 10 100 පුළුවන්ද? මේ එක ගන්න බෑ 100 එකක් බිඳුව 100 4 නිසා. බිඳුව 100ත් අතර නිසා 100 ගන්නත් බෑ. ඔන්න පුතේ එහෙනම් මේ ටික. 4 16 36 64. දැක්ක නේද? 4 නිසා 100 ගන්න බෑ. හරි, ඒ ප්‍රශ්නයත් ඉවරයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 5. පහත සඳහන් එකක් කියවන ආකාරය ලියා දක්වන්න. ඔන්න පුතේ කියවන ආකාරය පහලින් ලියන්නයි තියෙන්නේ. සමචතුරස්‍රය මේ සංකේතයෙන් කියවෙන්නේ මොකද්ද? අවයවයක් වේ බහුවස්ත්‍ර කුලකයේ. සමචතුරස්‍රය අවයවයකයේ බහුවස්ත්‍ර කුලකයේ. සමචතුරස්‍රය අවයවයක් වේ බහුවස්ත්‍ර කුලකයේ. සමචතුරස්‍රය අවයවයක් වේ බහුවස්ත්‍ර කුලකයේ. ටට්ටක් ගාලා ලියන්න ඒ ටික. ඊළඟට රෝම ඉලක්කම් 2 ඒක ලියලා ඉවර ළමයි ඊළඟ එකට යන්න. තනියම ලියන්න. මම එතකන් ටියුට් එක දාන්නම් ස්ක්‍රීන් එකට. ප්‍රශ්න අංක 5. හරි. ඔන්න පුතේ මම ටියුට් එක ස්ක්‍රීන් එකකට දාලා තියෙන්නේ. රෝම ඉලක්කම් 2. ඒ අවයවයක් වේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කුලකයේ. සිම්පල් ඒ අවයවයක් වේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කුලකයේ. ඒ අවයවයක් වේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කුලකයේ.
රොමිලක්කන් 3. ස්වර කුලකය කිව්වත් හරිනේ හරි සර්. කමන්නේ පුතේ. ස්වර කුලකයේ හරි. හතර කුලකයක් නෙවෙයි ප්‍රථම සංඛ්‍යාවක්. හතර අවයවයක් නොවේ ප්‍රථමක සංඛ්‍යා කුලකයේ. හතර අවයවයක් නොවේ ප්‍රථමක සංඛ්‍යා කුලකයේ. කෙසෙල් අවයවයක් නොවේ එළවලු වර්ග කුලකයේ. කෙසෙල් අවයවයක් නොවේ එළවලු වර්ග කුලකයේ. හරි ඊළඟට හත් අවයවයක් හත අවයවයක් වේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. හත අවයවයක් වේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. රොමිලක්කන් 6 කපුටා අවයවයක් නොවේ සිව්පාවුන් කුලකයේ. සිව්පාවුන් කුලකයේ. කපුටා අවයවයක් නොවේ සිව්පාවුන් කුලකයේ. හරි ඔන්න කියවන අයුරු නම් ලියලා ඉවරයි. ඒක ඉවර ළමයිට මේක පටන් ගන්න පුළුවන්. පහත් දැක්වෙන ප්‍රකාශවල හිස්තැන් වලට මෙන්න මේ අවයවයක් හෝ අවයවයක් නොවන සංකේත යොදා සම්පූර්ණ කරන්නලු. 4 ගණන සංඛ්‍යා කුලකයේ අවයවයක්ද නැද්ද? අවයවයක්. අවයවයක් වේ. හරි. 5 ත්‍රිකෝණ සංඛ්‍යා කුලකයේ අවයවයක්ද නැද්ද? නොවේ. ත්‍රිකෝණ සංඛ්‍යා මොනවද? 1 3 6 10 36 45 55. දැන් මතක නෑනේ. ඔය පුතේ බිත්තියේ ගහගෙන තියාගන්න නැත්නම් අමතකයි. ත්‍රිකෝණ සංඛ්‍යා 5 කියන එක ත්‍රිකෝණ සංඛ්‍යා කුලකයේ අවයවයක් නෙමෙයි. අවයවයක් නොවේ. අවයවයක් නෙමෙයි. හරි. කැපිටල් A ඉංග්‍රීසි හෝඩියේ අකුරු. අවයවයක්. ඉංග්‍රීසි හෝඩියේ අකුරක් තමයි ඒ කියන්නේ. හරි අවයවයක් වේ. හාවා හරි අවයවයක් වේ. අවයවයක් වේ. හරි. මිලිලීටර් අවයවයක් නොවේ. දිගමනින ඒකකද නෑ. අවයවයක් නෙවෙයි. අවයවයක් නොවේ. අවයවයක් නොවේ. දිගමනින් නෑ මිලිලීටර් වලින්. ඝන සෙන්ටිමීටර් පරිමාව මනින ඒකකයක්ද? ඔව් අවයවයක් වේ. අවයවයක් වේ. කියන්නේ පරිමාව මනින ඒකක කුලකයේ අවයවයක්. එහෙනම් මේක අවයවයක්. හරි. ගාල්ල උතුරු පළාතේ දිස්ත්‍රික්ක අවයවයක් නොවේ. අවයවයක් නොවේ. 9 වර්ග සංඛ්‍යා කුලකයේ අවයවයක් වේ. අවයවයක් වේ. අන්න හරි. හරි ඕන්න ඒ ටිකත් ඉවරයි. ඊළඟට එන්න ප්‍රශ්න අංක 7ට. ප්‍රශ්න අංක 7. කරන් ටට්ටක් ගාලා ප්‍රශ්න අංක 7 ටිකක් ඉස්සරහින් හරිද වැරදිද කියලා දාන්නයි තියෙන්නේ. පහත් දැක්කන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද වැරදි ප්‍රකාශ ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්නයි තියෙන්නේ. හරි. 8 අවයවයක් 2 4 6 8 ඔව් හරි. හරි. රොමිලක්කන් 2 6 අවයවයක් ලෝ 3 6 9 2 බිඳුව එකක් හරි. 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 ඊ අවයවයක් නොවේ එලිෆන්ට් වැරදි. 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 මේක අවයවයක් නොවේ කියලා තියෙන වැරදි. මෙන්න මේ ලකුණ අවයවයක් නොවේ මෙන්න මේ ලකුණු තියෙන කුලකයේ. හරි. හරි. කොහොම මේ ලකුණ තියෙද? වැරදි. කොහොම මේ ලකුණ නැන්නේ මට නම් පේන්නේ නැහැ.
මේක තියෙන මේක ඒ අනිත් වුණත් පැත්ත. සර් අපේ අවයවයක් අතරින් මේක තියෙන්නේ අවයවයක් නොවේ කියලානේ. ඒතර පුතේ ඒක මේක කොහොමත් මේකේ නැහැනේ. එතකොට මේක මේ කුලකේ නැහැ. එතකොට මේ කියන කතාව ඇත්තද බොරුද? ඔය කියන කතාව. හරි. මේ කියන කතාව හරි. 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 ඔන්න පටලවා ගන්න එපා. දැක්කනේ? මේක කොහොමත් මේක අවයවයක් නෙවෙයි. මේ කියන කතාව හරි. මේක හරි. ඊළඟට simple x අවයවයක් නොවේලු. නෑනේ මේ අවයවයක් වෙනවනේ. දැන් තියෙනවා. වැරදි. එහෙනම් මේ කියන කතාව වැරදි. මේ කියන කතාව වැරදි. ඔබ සර් කරනකොට මේ ලකුණයි මේ අවයව 30ද කියලා දෙකම බලන්න. නෑ පුතේ අවයව කීයද කියලා බලන්න ඕනේ නෑ. මේක අවයවයක්ද නැද්ද කියන එක මෙන්න මේ සංකේතයෙන් බැලුවම හරි. සර් මේ පස්වෙනි එක රෝම සංඛ්‍යාවක් කුලකයේ අවයවයක් නේ. මොකද පස්වෙනි එක? ඉතින් හරිනේ. 7 5. ඉතින් හරිනේ x කියන කෙනා මේකේ තියෙනවනේ මේ තියෙන්නේ x එක. හරිනේ? x එක මේ තියෙන්නේ. එහෙනම් මේකෙන් කියවෙන්නේ පුතේ මේක නෙවෙයි කියලානේ. එහෙනම් මේ නෙවෙයි කියන කතාව වැරදි. පටලවා ගන්න එපා. හරි. දැන් බලන්න මේක. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා දෙනවා. මෙන්න මේ හැඩතලය බලන්න මේකේ තියෙද බලන්න. මේකේ නෑ. මේක කියලා තියෙන අවයවයක් කියලා. එහෙනම් ඇත්තද? නෑ මේක වැරදි. වැරදි. හරි. ඔන්න හරි වැරදි ටික. ප්‍රශ්න අංක 8ට එන්න දැන්. පහත් දැක්වෙන එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලියා එහි අනේකත්වය ඒ කියන්නේ අවයව ගණන ලියා දක්වන්නයි තියෙන්නේ. හරි ටට්ටක් ගාලා කරන්න පුතේ. 10ට අඩු පූර්ණ සංඛ්‍යා ටික ලියන්න ඕන. මම එකක් ඕනනම් කරලා පෙන්නන්නම් බෝඩ් එකේ. මේක මෙතන කරන්න බෑ. මම බෝඩ් එකට ගන්නම්. 10ට අඩු පූර්ණ සංඛ්‍යා ටික ලියන්න ඕන. ඒතර ඒක කැපිටල් A කියන කුලකයකින් දීලා තියෙන්නේ 10ට අඩු පූර්ණ සංඛ්‍යා. අඩු පුතේ 10ට අඩු නිකම් පූර්ණ සංඛ්‍යා නෙමෙයි. ඒකත් හදාගන්න පුතේ ධන පූර්ණ සංඛ්‍යා කියලා. මොකක්ද දන්නවද? 10ට අඩු පූර්ණ සංඛ්‍යා කියවම ඍණ පූර්ණ සංඛ්‍යාත් ගන්න පුළුවන්. තේරුණානේ? ඒක චුට්ටක් පොඩි මිස්ටේක් එකක්. 10ට අඩු ධන පූර්ණ සංඛ්‍යා. 10ට අඩු ධන පූර්ණ සංඛ්‍යා කියලා එක හදාගන්න. සර් පූර්ණ සංඛ්‍යා කියන්නේ පූර්ණ සංඛ්‍යා කියන්නේ 1 2 3 4 5 6 7 8 10ට අඩු පූර්ණ සංඛ්‍යා කිව්වොත් ඍණ සංඛ්‍යාවයි තියෙන්නේ. ඒක 10ට අඩු ධන පූර්ණ සංඛ්‍යා කිව්වම ධන පූර්ණ සංඛ්‍යා ටික විතරයි ගන්න. දැන් ඔන්න 1 2 3 4 5 6 7 8 9 මේ ටික ලියලා පුතේ දැන් මේකේ අවයව ගාණත් ලියන්න ඕනේ. අනේකත්වය ඒක ඉස්සරහින් ලියන්න. නැත්තම් ඉඩ මදි වෙයි. නැත්තම් පහළ ඉඩ තියනම් ඒත් කමක් නැහැ. මෙන්න මේ NA සමානයි මෙච්චරයි කියලා ලියන්න. NA කීයද? ඒ කුලකේ අවයව කීයක් තියද? කලින් ලිව්වේ. පහලින් හරි. කමක් නැහැ. පහලින් ඉඩ තියනම් පහලින් ලියන්න. පහළ ඉඩ තියනම් පහලින්. එකක් තියෙනම් NA සමානයි 1 කියලා ලිව්වම හරිද? ඔව් NA සමානයි 1යි කියලා ලියන්න ඕනේ. දැන් මේක 1 2 3 4 5 6 7 9 NA සමානයි 9යි. හරි ඊළඟට B කුලකය මහර ගම යන වචනේ අකුරු. මහර ගම යන වචනේ අකුරු ටික මම ගත්තොත් M A H ඊළඟට R මහර ගම IG IM ගන්න බෑ A ගන්නත් බෑ. එහෙනම් ඔච්චරයි. හරි දැන් පුතේ NB ලියන්න. NB සමානයි 1යි 2යි 3යි 4යි 5යි. NB සමානයි 5යි. කොබලන හරි ළමයි අත උස්සන්න. NB සමානයි 5යි. හරි. ඔන්න රෝමි ලක්කම් දෙකක් ඉවරයි. රෝමි ලක්කම් 3. පුතේ මේක පහළ ලියන්න ඉඩ මදි නම් ඉස්සරහින් ලියන්න. C සමානයි අවුරුද්දේ දින 28ක් ඇති මාස. අවුරුද්දේ දින 28ක් තියෙන මාස එකයි තියෙන්නේ. මොකද්ද? පෙරවාරි. පෙබරවාරි. එහෙනම් NC සමානයි 1යි. NC සමාන 1යි.
රෝම ඉලක්කම් 4. ඔන්න d සමානයි 0.25ත් අතර පහේ ගුණාකාර. 5 ගුණාකාර ලියමු 5 10 15 20 25 ගන්න බෑ අත් අතර නිසා. එහෙනම් nd සමානයි 1 2 3 4යි. nd 4යි. ඊකුලකයේ බිඳුවේ සිට 10 තෙක් ප්‍රථමක සංඛ්‍යා. බිඳුවේ ඉඳලා 10 වෙනකම් තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික ලියන්න. 2 3 5 7 අනිත් ඒවා ගන්න බෑ. ඉතින් එහාට වැඩිනේ. හරි. ඔන්න එහෙනම් n සමානයි 1 2 3 4යි. n සමානයි 4යි. රෝම ඉලක්කම් 6. දෙකෙන් හෝ තුනෙන් බෙදෙන පහත් 20ත් අතර පූර්ණ සංඛ්‍යා. දෙකෙන් හෝ තුනෙන් බෙදෙන. දෙකෙන් හෝ ධන පූර්ණ සංඛ්‍යා. ඔව් ඒ කියන්නේ පුතේ දෙකෙන් හරි තුනෙන් හරි. දෙකෙන් බෙදෙන්නත් පුළුවන් තුනෙන් බෙදෙන්නත් පුළුවන්. දෙකෙන් හෝ තුනෙන්නේ. ඒතර හා දාලා නෙමෙයි තියෙන්නේ දෙකෙන් හෝ තුනෙන්. බෙදෙන පහත් 20ත් අතර තියෙන පූර්ණ සංඛ්‍යා ටික ලියන්න ඕන. හරි. ඒතර කියන්නේ පහත් හා 20ත් අතරනේ 6න් පටන් ගන්න ඕන. 6 දෙකෙන් හෝ තුනෙන් බෙදෙනවා. ධන පූර්ණ සංඛ්‍යානේ. ධන පූර්ණ. ඔව් ඉතින් පුතේ කොහොමද ධන පූර්ණ සංඛ්‍යා කියන එක කියවෙනවා පහත් 20ත් අතර කියලා කියනෝනේ. ඒතර ධන පූර්ණ සංඛ්‍යා ටික විතරයි එන්නේ. ඇයි පහත් 20ත් අතර තියෙන ධන පූර්ණ සංඛ්‍යා. හරිනේ. ඔන්න එහෙනම් 6 එනවා. 6 8 7 බෑ 8 එනවා. ඔව් 8 දෙකෙන් බෙදෙනෝනේ. 9 නෑ. 9 එනවා. තුනෙන් 9 තුනෙන් බෙදෙනවා. 10ත් 10 11 නෑ. 12යි. 13 නෑ. 14 එනවා. 15ත් එනවා. 15 16ත් එනවා. 17 බෑ. 19 බෑ. 20 කොහොමත් නෑ. 20 කොහොමත් නෑ. හරි. ඔන්න 6 8 9 10 12 14 15 16 18. දැක්කනේ? හරි දැන් ගන්න NF. NF සමානයි 1 2 3 4 5 6 7 8 9. NF සමානයි 9. සර් ඔය උතන මේ පොදු ලක්ෂණය නේ ආවයව ලියනකොට මේ කැපිටල් අක්ෂරක්ම ගන්න ඕන. ඔව් මෙතන කැපිටල් අක්ෂරයක් වෙන්න ඕනි. අපි මේ මෙන්න මේ කුලකය පුතේ හඳුන්වන්නේ කැපිටල් අක්ෂරයකින්. හොඳයි. මෙතන කැපිටල් අක්ෂරයක් වෙන්න ඕනි. හැබැයි මේ සිම්පල් n අකුර මෙතන අවයව ගණන ලියද්දි ගන්න සිම්පල් n අකුර. වරහන් ඇතුලේ තියෙන කැපිටල් F අකුර. සිම්පල් n කැපිටල් F. රෝම ඉලක්කම් 7. අ 24හි ප්‍රථමක සාධක. 24 තියෙන ප්‍රථමක සාධක හොයන්න ඕන. මං ඉතින් 24 බෙදන් යනවා ප්‍රථමක සාධක වලින්. 24 දෙකෙන් පුළුවන් 24 දෙකෙන් බෙදුනම 12යි. 12 ආයි දෙකෙන් පුළුවන් 6යි. 6 ආයි දෙකෙන් පුළුවන් 3යි. 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. ඒ නිසා නැවැත්තුවා. පුතේ 24 තියෙන ප්‍රථමක සාධක ටික 2 2 2 3යි. එහෙනම් ගන්න 2 3යි පමණයි. 2 3යි. ඔන්න 24 ප්‍රථමක සාධක 2 3යි. එහෙනම් ng සමානයි 2යි. සමානයි 2යි. රෝම ඉලක්කම් 8. මෙන්න මේ සංඛ්‍යාව ඉලක්කම්. හරි h සමානයි 1 2 5 1 2 5 4 ආයි 2 ගන්න බෑ 5 ගන්නත් බෑ 1 ගන්නත් බෑ. එහෙනම් ඔච්චරයි. ඔන්න එහෙනම් nh සමානයි 4යි. 4යි. හරි. ඊළඟට ප්‍රශ්න අංක 9.
අන්තිම පැත්ත දැක්කනේ දඩ බඩක් ගාලා පුතේ කුලක පාඩම ඉවර වෙනවා. තව චුට්ටයි තියෙන්නේ. සර් කුලක ලේසියිනේ. ඔව් කුලක ලේසි. දැන් කිව්වා මම දවසෙන් ඉවර කරනවා කියලා. දවසක් ඒ කියන්නේ මුල අපි ප්‍රතිශතත් කළා තමයි කුලක කරේ. හරි NT නෙමෙයි NT ප්‍රශ්න අංක 9 NT සමානයි 5යිලු. ඌ කුලකයක් අවයව නිශ්චිත වශයෙන්ම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ඉදිරිපත් කරන්න. පුතේ මේකෙන් කියවෙන්නේ මොකද්ද? මට කියන්නකෝ. මේකෙන් අවයව ගාන 5ක් වන කුලකයක්. කුලකයක් ලියන්න කියලා. ඔන්න T සමානයි කියලා ලියන්න ඕනේ. T සමානයි සංගල වරහන් නැතුව. බිංදුවත් 6ත් 4 පූර්ණ සංඛ්‍යා. 4 ගුණාකාර ඕන තරම් ලියන්න පුළුවන්. එක එක අයට එක එක උත්තර ලියන්න පුළුවන් නේ. දැන් ළමයි මෙතන ඔක්කොම ඉන්නවා 28ක්. 20 ළමයි 28 දෙනාට 28ක් ලියන්න පුළුවන්. එක එක අය එක එක ඒවා ලියන්න පුළුවන්. හැබැයි පුතේ අවයව ගාන 5ක්ම වෙන්න ඕන. ඔයාලා ලියපු එකේ අවයව ගාන 5ක් නම් වැඩේ හරියි. මම ඔන්න කෙටියෙන් සරල එකක් ගන්නම්. ඒකේ සිට 4 ගුණාකාර හරි ඒත් කමක් නැහැ පුතේ මොකක් හරි. මම ගන්නම් එකෙන් සිට 5ත් එක්. 5ද ධන පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. හරි. එකේ සිට 5ත් එක් පූර්ණ සංඛ්‍යා. එකේ සිට 5ත් එක් කියවම 1 2 3 4 5. ඔන්න අවයව ගාන 5යි. හරිම ලේසි. ඔය වගේ මොකක් හරි එකක් ලියන්න. ඔයාලට කැමති එකක් ලියන්න. මේකම ලියන්න ඕනේ නැහැ. ඔයාලා කැමති එකක් ලියන්න. ප්‍රශ්න අංක 10. ND සමාන 3ක් වූ කුලකයක් අවයව නිශ්චිත වශයෙන්ම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ඉදිරිපත් කරන්න. අවයව 3ක් තියෙන එකක් ලියන්න ඒකත්. ඔයාලා කැමති එකක් ලියන්න. මම ඒක සාකච්ඡා කරන්නේ නැහැ. ඔයාලා කැමති එකක් ලියන්න. අවයව 3ක් වෙන විදිහට ලියන්න. හරිනේ? අවයව 3යි තියෙන්න පුළුවන්. ලියන්න ඕන මෙන්න මේ විදිහට නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීමක් ලෙස අවයව ටික ලියලා හරියන්නේ නැහැ. විස්තර කරලා ලියන්න ඕනි. හරි. ඒකත් තනියෙන් කරන්නකෝ. ප්‍රශ්න අංක 11 NF සමාන එකක් වූ කුලකයක් අවයව නිශ්චිත වශයෙන් හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ඉදිරිපත් කරන්න. ඒකත් පුතේ විස්තර කරලා ලියන්න එක අවයවයක් එන විදිහට. මම යන වචනය අකුරු. මම යන වචනය අකුරු. අවයව එකයි තියෙන්නේ. 10ට අඩු 5 ගුණා. 10ට අඩු 5 ගුණාකාරව ඒත් හරි. ඔන්න NF 11 වෙනි එකට මම යන වචනේ අකුරු. වචනේ අකුරු. එකයි තියෙන්නේ එක කුලකය. එක අවයවයයි තියෙන්නේ. sorry. හරි ඒ ටික ලේසි. අභිශූන්‍ය කුලකය තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. පටන් ගන්නද අභිශූන්‍ය කුලකය? පටන් ගන්න සර්. හරි. පුතේ ගන්න සර්. අභිශූන්‍ය කුලකය කියන්නේ අවයව කිසිවක් නැති කුලකය. අවයව ශුන්‍යය කිසිවක් කියන්නේ බිඳුව. ශුන්‍යය කියන්නේ බිඳුව. අහගන්නකෝ දැන්. අවයව කිසිවක් නැති කුලකය. මම උදාහරණයක් ගන්නවා මෙහිම. කැපිටල් A කියලා කුලකයක් ගන්නම්. බිඳුවත් එකත් අතර නිකිල. බිඳුවත් එකත් අතර නිකිල තියද? නෑ. නැහැ. එහෙනම් තියෙනවා. එන්න අභිශූන්‍ය. හරිනේ. පිළ බිඳුවත් නිකිල එකත් අතර නිකිල. එතකොට පුතේ අපි මේක දැන් මේකේ අවයව දැන් මේ අවයව ටික ලියන්න ගත්තොත් sorry. අවයව ලියන්න ගත්තොත් කැපිටල් A සමානයි අවයව එකක්වත් නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් හිස් සංගල වරහණක් දාන්න. මේකේ අවයව ලයිස්තුගත කරන්න කිව්වොත් අවයව ටික ලියන්න කියලා කිව්වොත් අවයව එකක්වත් නැහැ. එහෙනම් A සමානයි හිස් සංගල වරහණක්. තේරුණාද? ඒ වගේම මේකේ අවයව ගණන කීයද? එන්නේ සමානයි බිඳුවයි. බිඳුවයි. අවයව ගණන බිඳුවයි. ඔන්න ඔහොම මම මේ දෙකත් ඉතින් ලියා ගන්න. තව උදාහරණයක් දෙන්න. උදාහරණ දෙකක් දෙනවා අහගෙන ඉන්න. තව එකක් පුතේ B කියන කුලකයක් ගන්නවා. පාද
ගණන පාද 3ට අඩු. පාද 3ට අඩු බහුවස්ත්‍ර. පාද 3ට අඩු බහුවස්ත්‍ර. ඉතින් පාද ගාන 3ට අඩු බහුවස්ත්‍ර තියෙද? පාද 3කට වඩා අඩු. පාද 3ට වඩා අඩු බහුවස්ත්‍ර තියෙද? පාද දෙකකින් බහුවස්ත්‍රයක් හදා ගන්න පුළුවන්ද? අවම වශයෙන් පාද 3ක්වත් තියෙනවා. එහෙනම් පාද 3ට අඩු බහුවස්ත්‍ර තියෙද? නෑ. පාද 3ට අඩු බහුවස්ත්‍ර. එහෙනම් පුතේ b සමානයි මට පුළුවන් sorry හිස් කංගල වරහණක් දාන්න. පුතේ අවයව එකක්වත් නැහැනේ. එක්ක හිස් කංගල වරහණක් නැත්තම් පුතේ තවත් සංකේතයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. බිඳුව කපලා කියලා කපලා දාන්න. හැබැයි මේකෙන් කියවෙන්නේ පුතේ අභිශූන්‍ය කුලකය කියන එක. හරිද? මේකෙන් කියවෙන්නේත් අභිශූන්‍ය කුලකය. මේකෙන් මොකද්ද? අභිශූන්‍ය කුලකය කියන එක. ආයතර NB සමානයි බිඳුවයි. අවයව එකක්වත් නැහැ. අවයව එකක්වත් නැහැ. NB සමානයි බිඳුවයි. මේකෙන් කියවෙන්නේත් අභිශූන්‍ය කුලකය. මේකෙන් කියවෙන්නේත් අභිශූන්‍ය කුලකය. ඒක තමයි පුතේ ඔය මම අභිශූන්‍ය කුලකයේ ඉස්සරහා මේ සංකේත දෙක දාලා තියෙද නැද්ද? දාලා තියෙනවනේ. ඔව් සර්. අන්න ඒ දෙකත් පුතේ හයිලයිට් කරගන්න එතන. මේ සංකේතයයි මේ සංකේතයයි ඔය මම දාපු එතකොට සර් කොටුවක් ඇතුලේ තියෙනුනේ n අර බිඳුව කපලා මේ සමානයි බිඳුවයි කියලා. එතකොට සර් ඒ කියන මේ වරහන් ඇතුලට එන්න ඕන සර් මේ ඉංග්‍රීසි අක්ෂරේනේ. ඔව්. හරිද පුතේ? මං අන්න ඒ ගැන කියන්න චුට්ටක්. දැන් ඔන්න හොඳට බලා ගන්න. පුතේ. ඒකෙන් කියන්නේ එන්න අභිශූන්‍ය කුලකය. ඔව්. හරිද? කැපිටල් A කියන්නේ හිස් සංගල වරහණක්නේ. අපිට මේ හිස් සංගල වරහන මේ වරහන අතුලට දාගන්න බෑ. ඒතර වරහනක් ඇතුලේ ආයි හිස් මේ සංගල වරහනක්. ඒකේ අවයව ගන්න බිඳුවයි. එහෙම මේ සංකේතය ගත්තොත් ඒකේ අවයව ගන්න බිඳුවයි කියලා කියන්න බෑ. නමුත් b ට අපි මේ සංකේතය ගත්තොත් b වෙනුවට පුතේ මේක දාන්න පුළුවන් නේ. ඒතර b වෙනුවට n අභිශූන්‍ය කුලකයේ අවයව ගන්න බිඳුවයි කියන එක තමයි ඔකේ කියන්නේ. හරිද? ඒතර මේ තියෙන්නේ අභිශූන්‍ය කුලකයේ අවයව ගණන බිඳුවයි. හරිනේ? ඒක එච්චර ඔලුවට ගන්න ඕන. ඒක නිකන් අර දැනගෙන ඉන්න ඕගොල්ලෝ. මේකෙන් කියවෙන්නේ අභිශූන්‍ය කුලකයේ අවයව ගන්න බිඳුවයි කියන එක. අභිශූන්‍ය කුලකයේ අවයව ගන්න බිඳුවයි. හරි. ඔන්න ඔය උදාහරණ දෙක ලියා ගන්න. එතකොට සර් මේ n වරහන් ඇතුලේ b කියලා දැම්මත් කමක් නැහැ නේ b සමානයි බිඳුවයි කියලා. ඔව් මේක තමයි දැන් ඔතෙන්ට ලියන්න ඕන. මේ උදාහරණ දෙකට ලියන්න ඕන මෙතන. ඔය දැන් උතන හිස් තැනක් තියෙනවනේ පුතේ. ඔය හිස් තැනේ ලියන්න ඕන මෙන්න මේ ටික. ඔය ඔක්කොම ටික ලියා ගන්න. මෙයා ලියන්න ඊළඟට මෙයා ලියන්න. සර් අනේකත්වය අනේ මොකක්ද ඒකත් ලියන්න ඕනේ. මොකද්ද අනේකත්වයක් ලියලා තියෙන්නේ අවයව ගාන බිඳුවයි. ඉක්මන් කරන්න. හරි හරි. සර්. මේ ටික ලියලා ඉවර ළමයි ප්‍රශ්න අංක 12 පටන් ගන්න. මේ ටික ඉවරයි නම් ප්‍රශ්න අංක 12 පටන් ගන්න. හරි මමත් පටන් ගන්නවා රෝමි ලක්කම් එක. පහක් දැක්වෙන එක් කුලකයේ අභිශූන්‍ය කුලකයක් වන බව හෝ නොවන බව ලියා. එහි අවයව ගණනද ලියන්න. හරි පුතේ. p සමානයි බිඳුවත් 15ත් අතර ඇති 15 ගුණාකාර. බිඳුවත් 15ත් අතර මේ 15 ගුණාකාර තියද? මම මුලින්ම මේක අවයවත් ලියන්නම්කො පුතේ. මේකේ අවයවත් ලියමු. හොඳේ. අවයව තියෙනවා නම් අවයවත් ලියමු. නැත්නම් අපි හිස් සංගල වරහණක් හරි මෙන්න මේක හරි ලියමු. බිඳුවත් 15ත් අතර 15 ගුණාකාර තියෙද නැද්ද? බිඳුවත් 15ත් අතර 15 ගුණාකාර නැහැ. එහෙනම් p සමානයි
හිස් සංගල වරහනක්. ඒ කියන්නේ පුතේ අභිශූන්‍ය කුලකයක් වෙයි කියන එක. මේක අභිශූන්‍ය කුලකයක් නේ. හරිනේ? සර් බිඳුව ලියලා ඉරක් ගැහුවා. ආයෙත් කමන්නේ. p සමානයි හිස් සංගල වරහනක්. දැන් np ලියන්න අවයව ගාන. np සමානයි කීයද? බිඳුව. බිඳුව. මේක ඉස්සරහින් ලියන්න පුතේ. මෙතන ඉස්සරහින් මේක මොන කුලකයක්ද? අභිශූන්‍ය කුලකයක් කියලා. අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය. හරි. අභිශූන්‍ය කුලකයක් වෙයි. අභිශූන්‍ය කුලකයක් වේ. පුතේ මේකේ මේ සර් අභිශූන්‍ය කියන එක ටයිප් වෙලා තියෙනවා. ඔව් අර මාතෘකාවේ ශූන්‍ය ටයිප් වෙච්ච විදිය වැරදි. ප්‍රශ්න අංක 12 ශූන්‍ය ටයිප් වෙච්ච විදිය හරි. ඔන්න ඔහොමයි එන්නේ. අභිශූන්‍ය කුලකයක්. හරිනේ? අභිශූන්‍ය කුලකයක් වේ. ඔන්න ඔහොම කරගෙන යන්න ටක් ගාලා. හරි. රෝමි ලක්කන් 2. පියාඹන ඉබ්බෝ බුදු අම්බෝ. එහෙම වුණුත් ඉන්නවද? අභිශූන්‍ය කුලකයක්. අභිශූන්‍ය කුලකයක් කියන එකට බිඳුවක් දාලා කපලා දාන්නත් පුළුවන්. එතකොට පුතේ NQ සමානයි අවයව ගාන බිඳුවයි. NQ සමානයි බිඳුවයි. අභිශූන්‍ය කුලකයක් වේ. හරි. රෝමි ලක්කන් 3. U සමානයි 4 1 4 1 2 3 යන සංඛ්‍යාව ඉලක්කම්. 4 1 2 3 4 1 2 3 4යි 1යි 2යි 3යි. එතකොට මේකේ NU සමානයි 1යි 2යි 3යි 4යි. අභිශූන්‍ය කුලකයක් නොවේ. අභිශූන්‍ය කුලකයක් නොවේ. හරි S කුලකය. බිඳුවත් පහත් අතර ඇති පහේ ගුණාකාර. බිඳුවත් පහත් අතර පහේ ගුණාකාර නැහැ. එන හිස් සංගල වරහනක් එහෙම නැත්නම් මේක දැම්ම කපලා දැම්මා. ඔන්න එතකොට ns සමානයි අවයව ගාන බිඳුවයි. ns සමානයි බිඳුවයි. එහෙනම් අභිශූන්‍ය කුලකයක්. අභිශූන්‍ය කුලකයක් වේ. රෝම ඉලක්කම් 5. පාද ගණන 3ක් වූ චතුරස්‍ර. පාද ගණන 3ක් වෙච්ච චතුරස්‍ර තියද? අභිශූන්‍ය කුලක. නෑ එහෙමව නෑ. නෑ. හරි. එහෙනම් කොපියන්නේ. R සමානයි. ඔව්. R සමානයි ඕනම් බිඳුවක් දාලා කපලා දෙන්න. නැත්තම් හිස් සංගල වරහන දැම්මත් කමන්නේ නෑ. හරි. ඔන්න NR සමානයි අවයව ගාන බිඳුවයි. අභිශූන්‍ය කුලකයක්. අභිශූන්‍ය කුලකයක් වේ. රෝමි ලක්කම් 6. T සමානයි පූර්ණ වර්ගය ඍණ 1 වන සංඛ්‍යා. පුතේ පූර්ණ වර්ගයේ ඍණ 1 වන සංඛ්‍යා තියද? පූර්ණ වර්ගයක් ඍණ වෙයිද? නෑ. ධන. අනිවාර්යෙන් පූර්ණ වර්ගයක් ධනයි. මෙන්න බලන්නකෝ. ඍණ 1 වර්ගයත් ඍණ 1 වර්ගය ධන 1යි. ඍණ 2 වර්ගයත් ඍණ දෙවරක් ඍණ 2 ධන 4යි. ධන 4යි.
ඒ කියන්නේ පුතේ ඍණ සංඛ්‍යාවක් වර්ග කරත් වෙන්නේ ධන සංඛ්‍යාවක්. මතකයිනේ? ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලය. ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලය ධන සංඛ්‍යාවක්. එහෙනම් ඉරට්ටේ බලනේ මේ තියෙන වර්ගය කියන්නේ ඉරට්ටේ බලනේ. එහෙනම් පුතේ අනිවාර්යෙන් ධන සංඛ්‍යා. ඉරට්ටේ බල නම් මොකද වර්ග කියන්නේ ඉරට්ටේ බල. වර්ග කියන්නේ මොන බලද? ඉරට්ටේ බල. ඍණ සංඛ්‍යාව ඉරට්ටේ බල ගත්තොත් ධන සංඛ්‍යා එන්නේ. ධන සංඛ්‍යාව ඉරට්ටේ බල ගත්තත් කොහොමද ධනයි? එකේ වර්ගය ධන 1යි. දෙකේ වර්ගය ධන 4යි. තුනේ වර්ගය ධන 9යි. ඒ කියන්නේ පුතේ පූර්ණ වර්ගයේ ඍණ වෙන්න පුළුවන්ද? පූර්ණ වර්ගයක් ඍණ වෙන්න පුළුවන්ද? බෑ. කිසිසේත්ම පුතේ පූර්ණ වර්ගයක් ඍණ වෙන්නේ නැහැ. කොහෙත්ම වෙන්නේ නැහැ. එහෙනම් පූර්ණ වර්ගයේ ඍණ 1 වන සංඛ්‍යා නැහැ. හරිනේ? එහෙනම් ඕක අභිශූන්‍ය කුලකයක්. හරි. ඔන්න t සමානයි හිස් සංගල වරහණක් මම දැම්මා. nt සමානයි 0යි. එහෙනම් මේකත් අභිශූන්‍ය කුලකයක් වේ. තව එකක් මම දෙනවා. ඔතෙන්ට මම තව එකක් දෙනවා. ඔන්න ළමයි කල්පනා කරලා ලියන්න. මම මේක හැමෝගෙන්ම අහනවා අත උස්සන්න කියලා. ඕකේ නෑ. ඒකට මම දෙනවා. රෝමි ලක්කම් 7 කියලා ගන්න එක. ඔව්. PQRS TUV V කියලා දෙන්න. V කියලා එකක් නෑනේ හරි. ඔන්න V කියලා එකක්. V සමානයි මෙන්න මෙහෙම එකක්. හරි ඔන්න ලියා ගන්න ටක් ගාලා. V සමානයි මෙන්න මෙහෙම එකක්. හරි. මුලින්ම මේක අත උස්සන්න. අභිශූන්‍ය කුලකයක් කියන ළමයි. අභිශූන්‍ය කුලකයක් වේ කියන ළමයි අත උස්සන්න. අභිශූන්‍ය කුලකයක් වේ කියන ළමයි අත උස්සන්න. අභිශූන්‍ය කුලකයක් නොවේ කියන ළමයි දැන් අත උස්සන්න. අභිශූන්‍ය කුලකයක් නොවේ කියන ළමයි දැන් අත උස්සන්න. වේ නොවේ එකකටවත් ඉන්න බෑ. හරි දැන් වේ කියන ළමයි අත උස්සන්නකෝ වේ කියන ළමයි. හරි. දැන් ආයත් පහළ දාන්න. අභිශූන්‍ය කුලකයක් නොවේ කියන ළමයි ආයත උස්සන්න. නොවේ. අත් පහළ දාන්න. අභිශූන්‍ය කුලකයක් වේ කියන ළමයි අත උස්සන්න දැන්. අභිශූන්‍ය කුලකයක්. අභිශූන්‍ය කුලකයක්. ඔව් මේක අභිශූන්‍ය කුලකයක්. මොකද්ද? හරි. පොඩ්ඩක් පටලවන්න හැදුවේ ඔයගලන්ට. හරි. ඔන්න පුතේ අහගන්න. මේකෙන් කියවෙන්නේ අභිශූන්‍ය කුලකයක් කියන එකනේ. හරි? හැබැයි සංගල වරහන ඇතුලේ මෙන්න මේ අභිශූන්‍ය කුලකයක් කියන සංකේතය තියෙනවා. එක සංකේතයක් තියෙනවා. එහෙනම් මේකේ අවයව ගාන කීයද? එක අවයවයක් තියෙනවා. අන්න හරි. එක අවයවයක් තියෙනවා. මේ තියෙන එක අවයවයක්. මේක අවයවයක්. හරිද? එහෙනම් NV සමාන 1යි කියන පුතේ. මේක අභිශූන්‍ය කුලකයක් නෙවෙයි. මේ තියෙන්නේ අභිශූන්‍ය කුලකයක් නොවේ. අභිශූන්‍ය කුලකයක් නම් අවයව ගාන බිඳුවක් වෙනවා. මේක අවයවයක් තියෙනවා. අවයවයක් තියෙනවා. හරිද? පණ්ඩිත කමට අභිශූන්‍ය කුලකයක් කියන එක දක්වන්න ස්වංගල වරහන දාලා ඕකේ ඇතුළට මෙහෙම දාලා කපලා දාන්න එපා. දැම්මොත් මේ අභිශූන්‍ය කුලකයක් නෙවෙයි. ඕකෙන් කියවෙන්නේ අවයවයක් තියෙනවා කියන එක. හරිද? දැන් අපේ ළමයි මෙහෙමනේ. අභිශූන්‍ය කුලකයක් නම් හිස් සංගල වරහනක් දැම්මත් හරි බිඳුවක් දාලා කපලා දැම්මත් හරි. ඉතින් දන්නෝ වැඩිකමට මොකද්ද කරන්නේ? දන්නෝ වැඩිකමට අපි ළමයි වරහනක් දාලා වරහන ඇතුලේ බිඳුව දාලා කපලක් දානවා. දන්නෝ වැඩි. අනේ දන්නෝ වැඩිකමට අන්න වැරදි. හරිනේ? අන්න ඒක වෙන නිසා තමයි ඔය කියලා දුන්නේ. එහෙනම් පුතේ අභිශූන්‍ය කුලකයක් එක්ක හිස් සංගල වරහන එහෙම නැත්නම් බිඳුවක් දාලා කපලා දාන්න. ඔය දෙකම කරන්න ගියොත් වැඩේ වැරදි. හරිනේ? අන්න. එතකොට අවයවයක් තියෙනවා. හරි. සරෝග පොදු මේ පොදු
නේ අවිශූන්‍ය කුලකයක් මේ නොවේ නම් මේ පොදු ලක්ෂණයක් තියෙන්න ඕනේ. ඔව්. හරි පුතේ පොදු ලක්ෂණය මෙහෙමයි. පොදු ලක්ෂණය තමයි මේක. හරි. දැන් මේකේ අවයවය ලියලා තියෙන්නේ. හරි. අභිශූන්‍ය කුලකයක් කියන එක තමයි මේ ඇතුලේ තියෙන්නේ. අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකය සංගල වරහන් ඇතුලේ කුලකයක්. හරි පොදු ලක්ෂණයක් මගින් ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. කමන්නේ. මොන පුතේ මේකේ එක අවයවයක් තියෙනවා. සංකේතයක් තියෙනවා මේ. සංකේත එකක් ඇති කුලකයක්. ඔන්න දැන් මේක මම පොදු ලක්ෂණයක් මගින් විස්තර කරොත් එක් සංකේතයක් පමණක් ඇති කුලකයක්. එක් සංකේතය මේ තියෙන සංකේතයක්. ඒක සංකේතයක් තියෙන කුලකයක් මේ විදිහට තියෙන්නේ. මම ඕගොල්ලන්ට කිව්වා එක් සංකේතයක් පමණක් ඇති කුලකයක් ලියන්න කියලා. ඒක තමයි නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණය. ඒතර ඕගොල්ලෝ සංකේතයකට ඔයාලට කැමති සංකේතයක් ලියන්න පුළුවන්. ඔන්න මම ලියපු සංකේතය මේක. දැන් හරිනේ? දැන් ප්‍රශ්නේ විසඳුණාද? මේක නිශ්චිත වශයෙන් හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් විස්තර කරොත් එක් සංකේතයක් පමණක් ඇති කුලකය. කුලකයක්. එක් සංකේතයයි තියෙන්නේ. හරි. සර් පන්ති ඉවරයි. ඔව් පන්ති ඉවරයි. හරියටම ටයිම් එකට ඉවරයි. ඕන්න පුතේ කුලක පාඩම ඉවරයි. කුලක පාඩමේ සියලුම අභ්‍යාස ටික කරන්න. හරිනේ? කුලක පාඩමේ ඔක්කොම ටික කරන්න. ඊළඟ දවසේ අලුත් පාඩම පටන් ගන්නවා. එතකොට අපිට තව පාඩම් තියෙන්නේ වර්ගඵලයයි කාලයයි විතරයි. පොඩි පාඩම් දෙකක් තියෙන්නේ. කාලය තමයි චුට්ටක් ලොකු වර්ගඵලය ලේසි. පුතේ සේවර්ගඵලයටත් ටියුට් එකක් දානවද? වර්ගඵලයටත් මම බලන්නම් පුතේ ටියුට් එකක් හදන්න කොහොමද ලබන සතියේනේ. දැන් හෙටයි අනිද්දායි මට හදාගන්න වෙලාවක් තිබුණොත් මම ටක් ගාලා දාන්නම්. හරිද? එහෙම නැති වුණොත් මම ඒකට දෙන්නම්. හැබැයි කාලයට මම ටියුට් එකක් දානවා. කාලේ ගොඩක් තියෙන නෝට් එකක්. ඒ නෝට් එක මම දෙන්නම් ඕගොල්ලන්ට. ලොකු නෝට් එකක් තියෙනවා. වර්ගඵලයට බලමු. මම ඒක ටියුට් එකක් හැදුවොත් එහෙමයි. එහෙම නැත්නම් කොමුණත් කාලයට ටියුට් එකක් තියෙනවා. කාලයට හදපු එකක් තියෙනවා. කාලයට සර් මේ පොතේ ලියන්න ඕනේ නැද්ද? කාලයද? ටියුට් එකේමද තියෙන්නේ? වර්ගඵලයද කාලය? කාලය. කාලය පුතේ පොතේත් ලියන්න තියෙනවා. හරිනේ? ඔන්න කුලක පාඩම පොතේ නෑ ඔක්කොම ටියුට් එකේ විතරයි. ඔය ටියුට් එක පුතේ අලව ගන්න. ටියුට් එක මෙහෙම මේ දාරට ගම් ගාලා පොතේ අලවලා තියන්න. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන් පුතේ විසරණයි. වන්සර් තෙරුවන් සරණයි. හරි. අයිබෝවන්